දල්ලච්චු ගැහුවට උත්තමනේ වැඩි වෙන්නේ කියලා. කිව්වා. ඒක තර්ක කරා. වාහනයකට රුපියල් 60000ක ලීසින් එකක් ගෙවන මනුස්සයන්ට මම ගිහිල්ලා මූල්‍ය සාක්ෂරතාවය ගැන කතා කරන්න ගියාම මේ මනුස්සය බලනවා මේ මොන කුණුහරුපයක්ද කියලා. ඔබ රැවටිලා ඇවිල්ලා අද වෙනකොට අන්ත අසරණ තත්ත්වයටපත් වෙලා තියෙනවා. දේශපාලන බලාධිකාරය හැම වෙලාවෙම විශ්වාස කරන්නේ ඒ වෙලාවේ ජනතාවගේ තියෙන පළස්තර විසඳුමක් මගින් ජනතාවගේ තියෙන ප්‍රශ්නේ යටපත් කරන්න පුළුවන් කියලා. යුද්ධය අවසන් වුණාම මිනිස්සු හිතුවා අන්න සෞභාග්‍යය දැන් පේනවා මිනිස්සු හීනෙනුත් දැක්කා. ඒක නැති කරගත්තා. යෝජනා ක්‍රියාත්මක වුණාද කියලා පසුබිමක් කරන්න මේ රටේ එහෙම ආයතනයක් නැහැ. කොරෝනා වසංගතය නිසා රුසියාවේ යුද්ධ නිසාවත් ඇති වුණ දෙයක් නෙමෙයි මේක. අර්බුදයේ ස්වරූපය පිළිබඳ ජනතාවට නිසි පරිදි සංවේදනය කරන්න ඕනේ. අපි බිඳුවෙන් පහළට වැටලා තියෙනවා. දැන්වත් අපට මොකද වුනේ කියලා කල්පනා කරලා මේ ක්‍රමය වෙනස් කරන්න වැඩ කටයුතු කරන්න ඕන. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන් කාලාත්‍රේ කතාබහ වැඩසටහනත් එක්ක ඔබ එකතු වෙන්නේ. වරින් වර කාලාත්‍රේ කතාබහ වැඩසටහන තුලින් අපි අපේ රටේ ආර්ථිකය පිළිබඳව කතා කරා. ඒ වැඩසටහන් වලදී අපේ රටේ ආර්ථිකය පිළිබඳව අපේ රටේ ආර්ථිකයේ නව්‍යතා, ආර්ථිකය තුල ඇති වෙලා තියෙන ගැටලු මේ ආදී බොහෝමයක් ශ්‍රේෂ්ඨ පිළිබඳව අපි හඳුනගත්ත කතාබහ කරා. ඒ නිසා මම විශ්වාස කරනවා දැන් අපි දිහා බලාගෙන ඉන්න ඔබට අපේ රටේ ආර්ථිකය පිළිබඳව යම් තාක් දුරකට දැනුමක් තියෙන්න පුළුවන්. අපි මේ කතා කරන මොහොත වෙන විට අපේ රටේ අපි හැමෝටම වද දෙන ප්‍රශ්න රැසක් තියෙනවා. උදාහරණ විදිහට මතක් කළොත් රටේ හැමතැනම තෙල් පෝලිං තියෙනවා. සමහර අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳ පොලේ මිලදී ගන්න නැහැ. ඒත් එක්කම සමහර භාණ්ඩවල මිල බොහෝ දුරට ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ ප්‍රශ්න මට වගේම ඔබටත් තදින් දැනෙන බව අපි විශ්වාස කරනවා. ඒ නිසා දැන් මේ කලවක වානුවේදී අපි මුලින් වැඩසටහන් වලදී ආර්ථිකය ගැන අපේ රටේ ආර්ථිකය ඇති වෙලා තියෙන ප්‍රශ්න ගැන කතා කරාට වඩා ඒ ගැන කතා කරන්න ඔබට ලොකු අවශ්‍යතාවයක් තියෙන බව අපි විශ්වාස කරනවා. හැබැයි අපේ රටේ ආර්ථිකය ඇති වෙන ප්‍රශ්න ගැන කතා කරන්න සුදුසු පරිසරයක් අපේ රටේ තියනවාද කියන ගැටලුවත් අපි හැමෝටම තියෙනවා. අපි සූදානම් වෙන්නේ අපේ රටේ හැමෝටම මේ දවස්වල තියෙන ආර්ථික ප්‍රශ්නවලට හේතුව සල්ලිද එහෙමත් නැත්නම් වෙනත් හේතුවක්ද කියලා කාලාත්‍රේ කතාබහ තුලින් හොයාගෙන යන්න. මේ ප්‍රශ්න ගැන හොයාගෙන යන්න අද කාලාත්‍රේ කතාබහ වැඩසටහන ආරම්භන ඔබට අපි ආරාධනා කරනවා. අද අපි තෝරගත්ත මාතෘකාව ඩොලර්. අපේ මාතෘකාව ඩොලර් රුපියල් සහ හෙට. මේ ගැන කතා කරන්න අපි මේ ගැන කතා කරන්න සුදුසු දැනුමක් තියෙන අපේ රටේ ඉන්න බොහොම කීර්තිමත් විද්වත් මණ්ඩලයකට ආරාධනා කරා. විද්වත් මණ්ඩලය ඇවිදින්න ඉන්නවා. අපි සාකච්ඡාව ආරම්භ කරන්න කලින් විද්වත් මණ්ඩලය හඳුනගමු. මුලින්ම අද අපිත් එක්ක එකතු වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ මහතා. ඒත් එක්කම අද වැඩසටහන සඳහා සහභාගී වෙනවා නාවල විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යනාංශයේ මහාචාර්ය නලින් අබේසේකර මහතා. දෙදෙනාටම ආයුබෝවන්. මහාචාර්යතුමා හැමෝම කියනවා අපේ රටේ මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නවලට හේතුව සල්ලි ප්‍රශ්නයක් කියලා. සමහරු කියනවා මේ වැඩසටහන නරඹන ඔබත් විශ්වාස කරයි අපේ රටේ ඩොලර් නැතිකම තමයි මේ ප්‍රශ්නවලට හේතුව කියලා. ඩොලර්ද රුපියල්ද නැත්නම් සල්ලිද මොකද්ද මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නවලට හේතුව? ආසන්නම හේතුව දැන් මේ වෙනකොට රටේ ජනතාවට දැනෙන ප්‍රශ්නේ අපිට පේන ප්‍රශ්නෙට ආසන්නම හේතුව ඩොලර් නැතිවීම. විදේශ විනිමය නැතිවීම. විදේශ වලින් ගන්න භාණ්ඩ හා සේවා ලබා ගැනීමට ප්‍රවාහණයට විදේශ මුදල් ඕන ගෙවන්න. ඒතකොට ඒ ගෙවන්න මුදල් නැතු වුනහම විදේශ වලින් ගන්න භාණ්ඩ හා සේවා අපට අහිමි වෙනවා. ඒ අහිමිීමේ ප්‍රතිඵල තමයි දැන් අපි අත්විඳින්නේ. හැබැයි මේක ඒ ඩොලර් නැත්නම් විදේශ විනිමය නැතිවීම කියන එක ඒකට ලඝු කරන්න පවන බෑ මේ ප්‍රශ්නේ. ඇයි එහෙම වුනේ? කියන එක ප්‍රශ්නේ. ඇත්තටම මේ රටේ අපි ওই සිද්ධි අරගෙන සිද්ධි කතා කරාට පවණක් වැඩක් නැහැ. අපි බොහෝ වෙලාවට කතා කරන්නේ සිද්ධියක් අරගෙන ඒ සිද්ධිය ගැන කතා කරනවා. එහෙම නැත්නම් පුජ්‍යලයක් අරගෙන පුජ්‍යල නායකයා ගැන කතා කරනවා. ඒ සිද්ධි ගැනවත් මේ පුජ්‍යලය ගැනවත් කතා කරන එකෙන් එහා ගිහිල්ලා අපි ඇයි මෙහෙම වුනේ මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක තමයි වැදගත්ම දේ. ඉතින් දුලාශී
මම මීට කලිනුත් මේ ගැන කතා කරලා තියෙන යම් ප්‍රමාණයකට. මම නම් කියන්නේ මේ ප්‍රශ්න ඩොලර් නැති වෙලා තියෙන්නේ. රටේ ඩොලර් නැතිකම නිසා ජනතාවට ඇතිලා තියෙන ප්‍රශ්න කළමනාකරණය කර ගැනීමට නොහැකි වෙලා තියෙන්නේ. මේ රටේ තියෙන ප්‍රධාන කරුණු දෙකක්. ඒ තමයි මේ රටේ තියෙන ඊටාම නරක තිබුණ සහ දැනටත් පවතින ඊටාම නරක දේශපාලන සංස්කෘතිය. අංක 1. අංක 2 මේ රටේ තියෙන නිලධාරී වාදය රාජ්‍ය අංශයේ තියෙන නිලධාරී වාදය. මේ දෙක තමයි ප්‍රධානම හේතුව අපිට ඩොලර් නැති වෙන්නත් මේ වෙළඳ පොලේ භාණ්ඩ සේවාවල මිල ඉහළ යන්නත් වෙනත් පෝලිං වෙනත් ප්‍රශ්න සමාජයේ අපට දකින්න ලැබෙන මේ අපි නොදකිය යුතු දේවල් දකින්න ලැබිලා තියෙන්නේ මේ අයගේ තිබ්බ නොහැකියාව සහ ඒ කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු ඒ දේශපාලන සංස්කෘතිය හින්දා. ඒතර අද අපට ඩොලර් ඇත්තෙම නැහැ. ඩොලර් විදේශ විනිමය ලබා ගන්න අපට වැඩ පිළිවෙලක් තිබ්බද? පසුගිය අවුරුදු විශේෂයෙන් අපි කතා කරන්න ඕනේ පහුගිය අවුරුදු 30. පහුගිය අවුරුදු 70 මේ තත්ත්වයේ මේ රට මේ තත්ත්වයට පත් වෙන්න බලපාපු ප්‍රධානම කාල පරිච්ඡේදය තමයි පසුගිය අවුරුදු 30 ආසන්න වශයෙන් පසුගිය අවුරුදු 30. ඒතර මේ පසුගිය අවුරුදු 30 මේ රට පාලනය කරපු අය මේ අයට බැරි වුණා රාජ්‍යයේ අංශයටත් දේශපාලන අධිකාරියටත් රජයට අවශ්‍ය ආදායම ලබා ගන්න. රජයට අවශ්‍ය ආදායම ලබා ගන්න එක පහසු කාර්යයක් නෙමෙයි. ඒක අමාරුයි. ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒකට මේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒතර එහෙම එකක් නැති නිසා රජයේ ආදායම දීර්ඝ වශයෙන් අඩු වුණා. ලෝක අනිත් රටවලට සාපේක්ෂව එක දිගට රජයේ ආදායම ඒ රටේ සංවර්ධ දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් තිස්සේ තමයි ඒක බලන්නේ දිගටම අඩු කරගත්තා. අඩු කරන ලේසිම ක්‍රමය මොකද්ද? ලේසිම ක්‍රමය රජයට කාගෙන් හරි ඉල්ල ගන්න එක. ණයට ගන්න එක. එතකොට ණය ගත්තා දේශීය වෙළඳ පොලෙන් ණය ගන්නවා. විදේශීය වෙළඳ පොලෙන් ණය ගන්නවා. විදේශීය වෙළඳ පොලෙන් ණය ගන්නකොට විවිධ වාණිජමය වශයෙන් ගන්නවා. වෙනත් ආයතන රටවල් වලින් ගන්නවා. ආයතන වලින් ණය ගන්නවා. හරි පහසුයි. හරි පහසුයි. ඊළ ණය එකතු කරගන්න කියන්නේ රජයේ බදු ආදායම යම් ප්‍රමාණයකට එකතු කරගන්නවා නම් ඒකත් කරන්න හරිම ලේසි ක්‍රම වලින්. දැන් ගත්තත් මොකද ලේසි ක්‍රම? හරි ලේසි මේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් තියෙනවා. ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකෙන් මේ කොටසක් ගන්න හරි ලේසි. ඒක හරි ලේසි. ඒක මොකද ඒක දන්නවා කොච්චර ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක තියෙනවද කියන එක ඒක පේනවා. ඒක දන්නවා. ඒතර හරි ලේසි එකෙන් ගන්න. එහෙම නෙමෙයි මේ රජයකට තියෙනවා කාර්යභාරයක්. ආණ්ඩුවකට තියෙනවා කාර්යභාරයක්. ඒක වගකීමෙන් කරන්න ඕනේ. ඒ නොකිරීම නිසා අපි අද මොන දුන්න තත්වයක් මේ තියෙන්නේ. අපේ රට යන්තම් මේ තිබ්බ විදිහට කරගෙන යන්න තිබ්බ විදිහට වඩා පොඩ්ඩක් හොඳින් කරගෙන යන්න අපට ඕන අවුරුද්දකට ඩොලර් බිලියන 30කට ආසන්න ප්‍රමාණයක්. ඩොලර් බිලියන 30කට ආසන්න ප්‍රමාණයක්. මේක ඉතාම අඩු ගාණක්. ලෝකේ අනිත් රටවල් එක්ක බැලුවා මම දැක්ක මේ පහුගිය කාලේ මේ මාධ්‍ය හරහා පෙන්නනවා මේ එක එක රටවල් මේ දකුණු ආසියාවේ රටවල්ම ලෝකේ අනිත් රටවල් කොච්චර ඒ කට්ටිය තමන්ගේ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන කොච්චර වැඩි කරගෙන තියනවද කියන එක. අපට අවුරුද්දට ඩොලර් බිලියන 25 30යි ඕනේ. ඒතර මේ ඩොලර් බිලියන 25 30 ඒක අවම වශයෙන් අපි ඒක රැක්ස් කරගන්න ඕනනේ. ඒකට අවම වශයෙන් ඒක රැක්ස් කරගන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වගේම මේක වැඩි කරගන්න මේ 30 අපි 40 කරගන්න ඕනේ 50 කරගන්න ඕනේ මේක 100 කරගන්න ඕනේ මේ අවුරුදු මෙච්චරකින් අපි මෙච්චර වැඩි කරගන්නවා කියලා වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. මොකද ඩොලර් නැතුව මුකුත් කරන්න බෑ. විදේශ විනිමය නැතුව මුකුත් කරන්න බෑ. මොකද අපේ රටේ මේ සියලුම ආර්ථික කාර්යයන් බැඳිලා තියෙනවා. අපි මේ දේශීය ආර්ථිකය කියලා කිව්වට මේවා බැඳිලා තියෙන්නේ ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තර වෙළඳපොළත් එක්ක බැඳිලා තියෙන්නේ. අපි මෙහෙ කරන් නිෂ්පාදනය වෙන්න පුළුවන්.
අපි ලබන වෙනත් සේවා වෙන්න පුළුවන්. නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. අපේ බෙහෙත් ටික අත්‍යවශ්‍ය දේවල් තියෙනවනේ අපිට අත්‍යවශ්‍ය දේවල්. බෙහෙත් ඒ වගේම මේ ඔය ගෑස් මේ වගේ දේවල්, ඊළඟට ඉන්ධන වගේ දේවල්, ඊළඟට ඔය කිරිපිටි වගේ දේවල්, මිනිස්සුන්ගේ ආහාර බොහෝ ආහාර මේ පරිප්පු ටික පවා අපි එදින්දා ජන ජීවිතේ මේ කොළඹ ඉඳලා ලංකාව හතර වටේ ගත්තත් මිනිස්සුන්ගේ ජීවිතේ ප්‍රධානම දෙන්නේ පරිප්පු. මේ පරිප්පු ටික පවා අපි ගේන්න ඕන විදේශ රටවල් වලින්. ඒසා විදේශ රටවල් වලින් බඩු ගේනකොට අපට ඕන ඩොලර්. ඒකට විදේශ විනිමය ගෙවන්න. එතකොට අපි මේ රටේ බාහිර නිෂ්පාදනය කරනකොට ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න තියෙන්න ඕනේ මේ ඩොලර්ස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ විදේශ විනිමය තියෙන්න ඕනේ. ඉතින් විදේශ විනිමය එකතු කර ගැනීම රජයේ කාර්යයක්. ඒක නිකම් මේ කොරෝනා නිසා එහෙම නැත්නම් මේ කොරෝනා වසංගතය නිසා වත් මේ රුසියාවේ යුද්ධ නිසාවත් මේ ඇති වුණ දෙයක් නෙමෙයි මේක. මේක විශේෂයෙන් පහුගිය අවුරුදු 30 තුල තිබ්බ පාලකයන්ගේ තිබ්බ අදූරදර්ශී බව, පාලකයන්ගේ තියෙන අසමත් බව, පාලකයන්ගේ තියෙන නොසලකීමත්කම, පාලකයන්ගේ තියෙන ආත්මාර්ථකාමීකම, පාලකයන්ගේ තියෙන හොරකම නිසා ඇති වුණ තත්වයක් මේක. ඉතින් මේකෙන් විසඳුම හොයන්නත් පහසු දෙයක් නෙමෙයි. විසඳුම් එකපාර කරන්න බෑ. මේකට විසඳුම් හොයන්න නම් ෂණයෙන්. මේක ෂණයෙන් විසඳුමක් ඕන මේකට. නැත්නම් මිනිස්සුන්ට එදිනදා වැඩ කටයුතු කරගන්න යන්න බෑ. තමන්ගේ මේ වෘත්තිය කරගන්නත් බෑ, තමන්ගේ ව්‍යාපාරය කරගන්නත් බෑ, තමන්ගේ මේ පවුල පෝෂණය කරන්නත් බෑ. බරපතල ප්‍රශ්නයකට දැන් පත් වෙලා තියෙනවා. මේකට විදේශ විනිමය ඕනේ. එකපාරට විදේශ විනිමය අපිට මේ අපේ අපනයන වැඩි කරලා එහෙම නැත්නම් විදේශී අපි වැඩ කරන අයගෙන් මුදල් ගෙනල්ලා සංචාරකයෝ කියලා බලන් ඉඳලා මේක ලැබෙනවද? එහෙම ලැබෙන්නේ නැහැ. මේක එකම ක්‍රමයයි තියෙන්නේ. එකම ක්‍රමයයි. සරලව. ඒ තමයි අපට ඩොලර් බිලියන 10කට ආසන්න ප්‍රමාණයක් ඔය බිලියන 100 ගණන් තියෙන රටවල් වලින් ලෝකෙ දියුණු රටවල් තියෙනවා. යුරෝපයේ රටවල් තියෙනවා. ලෝකේ යහපැවැත්ම තියෙන රටවල් තියෙනවා. දුප්පත් රටවල් කෙරෙහි අනුකම්පාව තියෙන රටවල් තියෙනවා. මේ රටවල් වලින් අපි ආධාර හැටියට ලබාගත යුතුමයි මේ ප්‍රශ්නේ විසඳන්න ක්ෂණිකව. මහාචාර්යතුමා මෙතුමා කියනවා අපේ රටේ ඇති වෙලා තියෙන මේ ආර්ථික ප්‍රශ්න රැසකට හේතුව වෙන්නේ විදේශ විනිමය සම්බන්ධ ප්‍රශ්නයක් කියලා. හැබැයි අපි දකිනවා අද වෙළඳපොළට ගියාම විදේශ වලින් ආනයනය කරන භාණ්ඩ විතරක් නෙමෙයි කොහිල දළු මිටියේ පවා මිල ඉහළට ගිහිලා තියෙනවා. මේක අපි කාටවත් දරා ගන්න බෑ සාමාන්‍ය පුරවැසියන් විදිහට. ඒ වගේම ආර්ථික විද්‍යාඥයන්ගේ කෝණයෙන් බල්ලා කියන සමහර කතා අපිට තේරෙන්නේත් නෑ. අපිට තව දුරටත් පැහැදිලි කරලා දෙන්න අපේ රටේ ආර්ථිකයේ අද තියෙන තත්ත්වය පිළිබඳව. මම එකට හොඳ ප්‍රවේශයක් ගන්නම්. ඔබතුමී කිව්වා ආර්ථික විද්‍යාඥයෝගේ සමහර කතා අපිට තේරෙන්නේ නැහැ කියලා. ඒක එක උදාහරණයක් ගත්තොත් ෆයිනෑන්ෂල් ලිටරසි කියන වචනයට අපි කියන්නේ මූල්‍ය සාක්ෂරතාවය කියලා. සාමාන්‍ය වාහනයක ලීසින් එක 65000ක් ගෙවන මිනිස්සෙකුට අපි ගිහිල්ලා කියනවා වා දන්නවද මූල්‍ය සාක්ෂරතාවය කියලා. අනිත් අර අහිංසක මිනිස්සයාට ওই වචනේ තේරෙන්නේ නැහනේ. ඔය ගැන හොඳ සංවාදයක් තිබ්බා ප්‍රවීණ ජනමාධ්‍යවේදී පාලිත පෙරේරා මහත්තයා කියනවා ඒ දවස්වල විකට් කියන එකට යා දැම්මනේ වචනයක් කඩුල්ල කියලා. කඩුල්ල කියන්නේ විකට් එකට ඇයි යා ඒක දැම්මේ ක්‍රිකට් කියන ක්‍රීඩාව ජනගත කරන්න. අනිත් එක අපි ටර්ෆ් කියන වචනයට පාවිච්චි කරා අපි කියනවා පාවිච්චි තනතිල්ල කියලා. ඒක අරගත්තේ සාහිත්‍යයෙන්. ඉතින් ඒ වගේ පෝෂණයක් වෙලා නැහැ අපේ අධ්‍යාපන ක්‍රමය තුල අර වචනෙට. මොකද ෆයිනෑන්ෂල් ලිටරසි කියන වචනේ. අර වාහනයකට රුපියල් 60000ක ලීසින් එකක් ගෙවන මනුස්සයන්ට මම ගිහිල්ලා මූල්‍ය සාක්ෂරතාවය ගැන කතා කරන්න ගියාම මේ මනුස්සය බලනවා මේ මොන කුණුහරුපයක්ද කියලා. ඉස්සෙල්ලාම කරන්න ඕන ආර්ථික විද්‍යාව හා සම්බන්ධ කළමනාකරණය හා සම්බන්ධව අපි එකතු වෙලා විශේෂයෙන්ම සාමාන්‍ය මනුස්සයට ওই විෂය පිළිබඳව ජනගත කරන්න පුළුවන් සුන්දර භාෂාවක්. මොකද අර ක්‍රිකට් ගමට ගෙනිච්ච පාලිත පෙරේරා මහත්තයා අර කිව්ව විදියට අර වචන පාවිච්චි කරලා නම් ඒ වගේ දෙයක් කරන්න ඕන.
මොකද දැන් මේ ඔබතුමිය කිව්ව එක හරියටම හරිය. මොකද මිනිස්සුන්ට අපි මෙතන ගිහිල්ලා රුපියලේ අගය ගැන, ඩිවැලුවේෂන් ගැන, ඒ වගේ වචන වලට වැඩි දැන් සාමාන්‍ය මිනිහට දුක තේරලා තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙදරකට ගියාම උදේට ගෑස් පොලිම ඉඳලා හවසට ගියාම කරන්ට් එක නැත්තම් ලයිට් එක නැත්තම් මිනිස්සුන්ට අපි ගිහිල්ලා ආර්ථික විද්‍යාඥයෝ වෙන්න පුළුවන් ගිහිල්ලා කතා කරොත් උද්දමනය ගැන. ඉතින් මිනිස්සුන්ට නෙමෙයි ඒක දැනෙන්නේ නැහැ. එකම දේ මට තේරෙන විදිහ මේ ගැටලුව මම හිතන්නේ මෙතුමා කියපු කතාවත් එක්ක මම එක ගිහලා මේ ගැටලුවට විශේෂ හේතුව තමයි අපිට පැහැදිලිව දර්ශනයක් රටකට නැහැ. එකම සෞඛ්‍ය අමාත්‍යාංශ ඇමතිවරු දෙන්නෙක් වෙනස් වෙනකොට ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවුරුදු 3ක ප්ලෑන් එක වෙනස් වෙනවා නම් ඒ දර්ශනය ගැන කතා කරන්න බෑනේ එකම ආණ්ඩුවක උනත්. ඉතින් ඒකට වෙන්න ඕන රටක් හැටියට අර බුදුහාමුදුරුවෝ බුදුදහමේ කිව්වා ධර්ම සංගායනාවක් වුණානේ. බුදුදහමේ එහෙම වුණා වගේ රටක් තුලත් සංගායනාවක් ඇති වෙන්න ඕන. මේකෙදි දේශපාලඥය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒහා සම්බන්ධව විශේෂයෙන්ම අපි කටයුතු කරන අනිකුත් විද්වතුන් වෙන්න පුළුවන්, වෘත්තිමය වශයෙන් වෙන්න පුළුවන්. මේ ඔක්කොම එකට එකතු වෙන්න ඕන. මේකෙදී ආගමික මධ්‍යස්ථාන වලටත් ලොකු කාර්යභාරයක් තියෙනවා. ඇයි මම ආගමික මධ්‍යස්ථාන වලට ලොකු කාර්යභාරයක් තියෙනවා කියලා කියන්නේ පන්සල, පල්ලිය, කෝවිල වගේ ඒවා ඔක්කොම එකට එකතු කරගෙන, ඒ සියලු දෙනා එකට එකතු කරගෙන යම්කිසි සාකච්ඡාවක් ඇති වෙන්න ඕන. අනිත් එක ජනතාවට සත්‍ය වශයෙන්ම කියන්න ඕන මේ ආර්ථික අර්බුදයේ ස්වરૂපය. ජනතාවට කියන විතරක් නෙමෙයි ජනතාවට අපි එක්සැම්පල් එකක් දෙන්නත් ඕන. දැන් මම ජනතාවට කියලා මෙහෙම භූමි තෙල් එහෙම නැත්නම් පෙට්‍රල් අර්බුදයක් තියෙනවා කියලා මම මගේ ඩ්‍රයිවර්ව මේ ෂෙඩ් එකට යවලා මම වාහනේට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන ලීටර් 10 ලා ලීටර් 45ක් ගහනවා නම් මම හිතන්නේ මම එක්සැම්පල් එකක් සපයන කෙනෙක් නෙමෙයිනේ. ඉතින් අපිට තියෙන වගකීමක්. ඒකෙදි මම හිතන්නේ මම මේ මහාචාර්යතුමා එක්ක එකග වෙනවා. මිනිස්සු බයින්නේ දේශපාලඥයෝට එකක්, අනිත් එක තමයි රාජ්‍ය යාන්ත්‍රණයේ රාජ්‍ය නිලධාරීන්ට. ඔය දෙක තමයි දැන් මිනිස්සුන්ගේ ප්‍රයොරිටි 1 2 වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අපිත් රිෆ්ලෙක්ට් කරගන්න ඕන. අපි පැත්තෙනුත් අපි හිතා ගන්න ඕන. මොකද හේතුව කැපකිරීම කියන එක කරන්න සාමාන්‍ය ජනතාවට විතරක් දීලා අනිත් මිනිස්සුන්ගේ කතාබහ තුලින් කැපකිරීමක් කරන්න බෑ. ඉතින් රටක් හැටියට එකතු වෙලා අවුරුදු 20ක 30ක ප්ලෑන් එකක් අරගෙන ඒක හොඳ උදාහරණයක් තියෙන අර ඇමරිකාවේ NASA ආයතනයේ ෂිප් එකක් යවන ඒ තැනේ සාමාන්‍ය සේවකයෙක්ගෙන් අහන ඔබතුමා මොකද කරන්නේ කියලා. නිකන් සුද්ධ කරන කෙනෙක්. එයා කියනවා මම අර ෂිප් එක යවන උදව් කරනවා කියලා. හැබැයි ලංකාවේ මම නම් හිතන්නේ කොළඹ නගර සභාවේ වැඩ කරන මිනිස්සුන් ඇහුවොත් ඔබ කරන්නේ මොකද්ද කියලා දැන් නම් බැනුම් අහගන්න වෙනවා. අර උදාර පරමාර්ථය පිළිබඳ ජනතාවට විශේෂයෙන් පුරවැසි වගකීමක් කියලා තියෙනවා මෙතන. දැන් දේශපාලඥයෝ වෙන්න පුළුවන්, පුරවැසිය වෙන්න පුළුවන්. දැන් ජනතාවටත් තියෙන වගකීමක්. දැන් මම කතා කරනවා නම් මගේ රට ගැන කතා කරනවා නම් අපි හිතමුකෝ උදාහරණයක් හැටියට දැන් මගේ ගෙදර මගේ පාරේ මම අඩි 10ක් වැඩිපුර අල්ලගෙන මට රටේ ජාතිකත්වය ගැන කතා කරන්න බෑ. පුරවැසියන්ට තියෙනවනේ ස්ටෑන්ඩඩ්ස් කියලා තියෙනවා. අපි දැන් 5S කියනවා, කයිසන් කියන ලොකු ගොඩක් ස්ටෑන්ඩඩ්ස් කතා කරන ගොඩක් හොඳයි. හැබැයි ඊට කලින් අපේ ස්ටෑන්ඩඩ්ස් අපි හදා ගන්න ඕන. උදාහරණයක් ගත්තොත් දැන් අපි ATM මැෂින් එකට ගිහිල්ලා එක ස්විච් එකක් ඔබලා එකක කියනවනේ මට අර කොළ කෑල්ලක් ගන්න පුළුවන්. මම දැකලා තියෙනවා මේ කොළ කෑල්ල අපේ මිනිස්සුන්ට විසි කරන මැෂින් එතන තියෙන තැනටම. එතකොට අපේ ස්ටෑන්ඩඩ්ස් ගැන එහෙම කොළ කෑල්ල අපි විසි කරලා එළියට ගිහිල්ලා මිනිස්සුන්ට කියනවා නම් ඉතිරි කිරීම ගැන අන්න එතනදී පුද්ගලයෝ වශයෙන් උත් අපිට පුරවැසියන්ගේ වගකීමක් තියෙනවා. ජාතික ප්‍රතිපත්තියකට යන නම් මම හිතන්නේ මීට වැඩිය රාජ්‍ය වෙන්න පුළුවන්, විපක්ෂ වෙන්න පුළුවන්, විද්වතුන් අතර වෙන්න පුළුවන්. සියලු දෙනා එකට එකතු වෙලා ආගමික මධ්‍යස්ථානත් එක්ක එකතු වෙලා වැඩපිළිවෙල සකස් කරන ඕන. හැමදේම මම හිතන්නේ අර වලකට වැටුණා මේක හොඳයි කියනවා මොලේට. ඒ වගේ මම හිතන්නේ මේක ඊටාම හොඳ අවස්ථාවක්. අපි අර ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් වල කියන එකයි ස්ට්‍රැටජික් වින්ඩෝ එකක් කියලා තියෙන්නේ. කියන්නේ తాවකාලික අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා යම් කිසි දෙයක් අර වින්ඩෝ එක ක්ලෝස් වෙන කලින් ගන්න. ඉතින් මේක අපි අවස්ථාවක් හැටියට අරගෙන සියලු දෙනා එකට එකතු වෙලා වැඩපිළිවෙලක් තියෙනවා නම් රටකට 2035 වෙද්දී අපි රට කොතනද තියෙන්නේ කියලා ඒකට මේක හොඳ අවස්ථාවක් හැටියට තමයි මම සලකන්නේ. මහාචාර්යතුමා දැන් මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක අපිට මේ තවදුරටත් වැඩපිළිවෙළවල් සකස් කරන්න, සාකච්ඡා කරන්න කාලය තියෙනවද? මම හිතන්නේ වැඩපිළිවෙළ සකස් කරන්න අර මෙතුමාකෝ වගේ ක්ෂණික වැඩපිළිවෙළක් තියෙනවා. අපිට තියෙනවනේ ක්ෂණික වැඩපිළිවෙළ. ක්ෂණික වැඩපිළිවෙළ තමයි මේ රටේ ඩොලර් ප්‍රශ්නේ. ඩොලර් ප්‍රශ්නෙත් එක්ක ගත්තම දැන් ඉතින් අවුරුදු 2කමාරකට විතර කලින් ආර්ථික විද්වතුන් කිව්වා මේ රුපියල පා කරන කතාව ගැන කතා කරා. නමුත් ඒක මොකද කරේ රුපියල තියාගෙන ඉඳලා මං හිතන්නේ ඩොලර් බිලියන් 3ක් 4ක් වියදම් වුණා. දැන් මේ වෙලාව ඊටාම අපි ඉන්නේ ආර්ථික වශයෙන් ලොකු අවදානම් සහිත කතාවක්. හැබැයි මේකේ දෙපැත්තකට මං හිතන්නේ පැරලල් යන්න ඕනේ. එකක් තමයි ක්ෂණිකවම තීරණ ගන්න ඕන සහ දිගු කාලේ තීරණ ගන්න ඕන. ඉතින් මේකට අපි හිතනවා අණ්ඩුව මගින් පත් කරන තියෙනනේ යම්කිසි මණ්ඩලය මැද ඊයේ කියන්නේ මේ දවස් කිහිපයකට කලින් මම හිතන්නේ එක මණ්ඩලයක් පත් කරා විද්වතුන් එක්ක. ඒකේ ඉන්න කම්පොසිෂන් එක බැලුවම මම හිතන්නේ අර්නස්ට් ඇන්ඩ් යන් වගේ හොඳ ආයතන වල අයත් ඉන්නවා. හොඳ කට්ටිය ඉන්නවා. ඒ වගේ
උගත් බුද්ධිමතුන් පිරිසක් ඉන්න මේ රටේ සහ වෘත්තීමය වශයෙන් ඒ පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අවවාද අනුශාසන අරගෙන අවංකවම වැඩ කරන්න ඕන. එකම දේ තමයි ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දේවල් සමහරලාට අපි දැකලා තියෙන සමහර කමිටුවල සියලු දෙනාගේම අදහස් ගන්නවා. හැබැයි කමිටුව ඉම්ප්ලිමන්ට් වෙනකොට ඒ අදහස් නැහැ. ඉතින් ඒ කියන්නේ අපි මෙතුමා වගේ අපි අවංක වෙන්න ඕන. අවංක වුණොත් මම හිතන්නේ ඉස්සරහට හොඳ අනාගතයක් තියෙයි. මොකද විශේෂයෙන්ම අපි කියන දේ තමයි මේක අපි පොඩි කාලෙත් අපි කිව්වේ මේක දියුණුවෙන් පවතින රටක් කියලානේ. දැන් අපේ දරුවන්ටත් අපිට කියන්න උනානේ මේක දියුණුවෙන් පවතින රටක් කියලා. අවුරුදු 20කිනුත් මේක මෙහිම්ම වෙනවද නැත්නම් අපි ඉස්සරහට යනවද කියන එක පිළිබඳව නෙමෙයි දිනුව නැතිවීම පවතින. දියුණුවෙන් නැතිවීම පවතින රටක් හැටියට යනවද කියලා ඒක පිළිබඳ ජනතාව හැටියටත් අපි විශ්වාස කරනවා. මොකද මම හොඳටම දකින දේ තමයි ඔය හැම දේශපාලන ව්‍යාපාරයකම ඒගොල්ලන් දන්නවා ජනතාව තමන්ගේ වගකීම කරන්නේ නැහැ කියලා. ඒක කර ඇරලා තියෙනවා කියලා මිනිස්සු දන්නවා. ඒක නිසාම තමයි ඒගොල්ලන්ගේ වැඩ ටික ඒගොල්ලන් තවදුරටත් ඉදිරියට ගන්න. ජනතාව දැනගන්න ඕන අර මම වගේ අවංකවම මේ රටේ දැන් උදාහරණයක් ගත්තොත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව කරන එක අපි කතා කරනවා. හැබැයි තරුණෙක් අවුරුදු 25ක 30ක මගේ පෞද්ගලික අත්දැකීම තරුණෙක් බැංකුවකට ගිහිල්ලා ඇහුවා මට ලෝන් එකක් ගන්න. ඉතින් ඒ බැංකුවේ නිලධාරී රාජ්‍ය බැංකුවේ නිලධාරී ඇහුවා "ඔයාට ඩිග්‍රී එකක් තියනවද?" කියලා ඇහුවා. ඉතින් අර දරුවාගේ ඒ දරුවාට ඉතින් වෙන කතා කරන්න දෙයක් නැහැ නේ. ඉතින් එහෙම වෙන්න බෑනේ. ඉතින් අපි 50000ක ග්‍රැජුවේට්ස්ලා ගත්තා නම් රජය මගින් අඩුම ගානේ බැංකුවල විශේෂ කවුලක් තියෙනවනේ ව්‍යවසායකත්ව කරන එක. ඉතින් අර දරුවා ආව නම් ඒ දරුවට ඊට තොරතුරක් දීලා ඒ දරුවාගේ ෆෝම් එකක් අරන් ෆිල් කරලා දීලා උදව් කරලා ඒ දරුවාව ලස්සන සුන්දර ව්‍යවසායකයෙක් කරන්න පුළුවන් නේ. ඉතින් මම දන්නේ ඩිග්‍රී එකක් මොකටද කියලා ඒ වගේ ප්‍රශ්න අහන්නේ. ඉතින් මිනිස්සු දැනගන්න ඕන විශේෂ රාජ්‍ය යන්ත්‍රණයේ සේවකයෝ දැනගන්න ඕන වගකීම ඉටු කරන්න. ඒ හා සම්බන්ධවත් අපි මම හිතන්නේ මේ විමර්ශනශීලී වෙන්න ඕන. සවිඥානික විය යුතුයි. මහාචාර්යතුමා අපේ රටේ වරින් වර ඇතිවෙන හැම ප්‍රශ්නකටම බොහෝ දෙනෙක් ඇඟිල්ල දික් කරන දේශපාලන බලාධිකාරියට ඒත් එක්කම රටේ ඉන්න නිලධාරීන්ට. ඔබතුමත් ආරම්භක ප්‍රශ්නේ උත්තරේ ලබා දෙද්දි කිව්වා මේක ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි දේශපාලන ප්‍රශ්නයක් කියලා. ඇයි අපි දේශපාලනයේටම නැත්නම් රටේ පාලනාධිකාරියටම ඇඟිල්ල දික් කරන්නේ? පුරවැසියන් විදිහට අපිට වගකීමක් නැද්ද? මොකටද ආණ්ඩුවක් තියෙන්නේ? මොකටද රාජ්‍යංශයක් තියෙන්නේ? ඒ තියෙන්නේ ඒ රටේ සංවර්ධනයට රටේ යහ පැවැත්මට අවශ්‍ය පරිසරය සකස් කිරීම සඳහා තමයි ආණ්ඩුවක් තියෙන්නේ රාජ්‍යංශයක් තියෙන්නේ. එතකොට මම මේ නලින් මහාචාර්යතුමා කියපු සියලු දේවල් එකම එකඟයි. හැබැයි ජනතාව වැඩ කරන්නේ ඒ රටේ තියෙන පරිසරය අනුව. එයාලට මුණ දෙන්න තියෙන අවිනිශ්චිතතා අනුව. ඒ අයගේ දැනුම අනුව. ඒ අය ජීවත් වෙන පරිසරයේ තමන් ආරක්ෂා වෙන්න මිනිස්සු වැඩ කරනවා. මිනිස්සු නොදැනුවත්කම නිසා මිනිස්සු වැරදි කරනවා. එතකොට දැන් අධ්‍යාපනය ගැනත් කියවන පුතිමිය මේ කියන දේ මිනිස්සුන්ට ඇත්ත. අධ්‍යාපනයේ තියෙන්නේ රැකියා ගන්න නෙමෙයි. අද අධ්‍යාපනයේ තියෙන්නේ ලොකු දේවල් කතා කරන්න, තමන්ගේ දැනුමද බලය අනිත්යට පෙන්වන්න, රැකියා ලබා ගන්න. අධ්‍යාපනයේ තියෙන්නේ පොදු යහපතට. පොදු යහපත සිදු නොවන අධ්‍යාපනයෙන් පළක් නැහැ. පොදු යහපත කියන එකේ අදහස මේ අධ්‍යාපනයේ දැනුම අපි ලබා දෙන්නේ මොකටද? දැනුම ලබා දෙන්නේ පොදු යහපතට. පොදු යහපත කියන්නේ මොකද්ද? තමන් ඇතුළුව, අනිත් අය ඇතුළුව, පරිසරය ඇතුළුව සමාජයේ යහපත වෙනුවෙන්. හැබැයි අද දැනුම භාවිතා කරන්නේ රැකියා ලබා ගන්න. බලය ලබා ගන්න. බලය අනිත් අයට පතුරවන්න. තමයි මේ අධ්‍යාපනය ලබා ගන්නේ. ඉතින් දැන් මෙතුමා කිව්වා මේ මූල්‍ය ශාස්ත්‍රතාවය පිළිබඳව. ඒතර මූල්‍ය ශාස්ත්‍රතාවය ගැන අවබෝධයක් තියෙන්න ඕන ගොවි මහතාට. අවබෝධයක් තියෙන්න ඕන පාසල් යන දරුවට. මොකද්ද මේ මූල්‍ය ශාස්ත්‍රතාවය කියන්නේ? තමන්ට ලැබෙන මුදල් කොහොමද තමන් මේ කළමනාකරණය කරගන්නේ? තමන්ගේ පර්ස් එක කළමනාකරණය, තමන්ගේ මේ පොකට් එක මේ කළමනාකරණය කරගන්නේ? තමන්ගේ ආදායම වැඩි කරගන්නේ කොහොමද? තමන් ඵලදායී දේවල් වලට වියදම් කරන්නේ කොහොමද? ඒතර මේවා ජනතාව අතරට ගෙනියන්න තමයි අර සියලු වෘත්තීන්, ආණ්ඩු, දේශපාලඥයෝ, නිලධාරී, සේවකයෝ
ආයතන නීති රීති මේ සියලු දේවල් තියෙන්නේ ඒකට. එතකොට එව්ව ක්‍රියාත්මක නොවෙනකොට සමාජය වල් වදිනවා. සමාජය වල් වදිනවා. අද සමාජය වල් වැදලා තියෙන්නේ. ඒකට වගකීම මම හැම වෙලාවෙම කියන්නේ රට ආයතනයක් වල් වදින්නේ ආයතනයේ පාලකයන්ගේ වර්ධින්. හොඳයි මහාචාර්යතුමා අපි මේ කතාවට නැවත එනවා ඔබතුමා මුණ ගැහෙන ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන. හැබැයි ඊට කලින් අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙන්නේ කාලාත්‍රේ කතා බහත් එක්ක මහාචාර්යතුමා. ඔබතුමාගේ පිළිතුරෙන් අපි නතර වුණේ. ඔව් දැන් ඔබතුමිය ඇහුවේ ජනතාවට වගකීමක් නැති. ඇත්තටම ජනතාවට වගකීමක් තියෙනවා. හැම පුජ්‍යලයක්ම හැම පුරවැසියෙක්ම යහ පැවැත්මක් තියෙනවා. ඒ යහ පැවැත්ම තුළින් තමයි තමන්ගේ සතුටත් අනිත් අයගේ පැවැත්මත් පවතින්නේ. ඒකට හැම පුජ්‍යලයක්ම පුරුදු කරන්න ඕනේ. පාසල් මට්ටමේ ඉඳලා වැඩිහිටියෝ ඉඳලා මේ කට්ටිය සමාජයේ විසින් තමයි මේක පුරුදු වෙන්නේ. ඒක පුරුදු වෙන ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. එතකොට දැන් මේ කරලා තියෙන්නේ මොකද්ද? මෙච්චර කාලයක් කරලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව හිස් මිනිස්සු බවට පත් කරලා තියෙනවා. සාමාන්‍ය ජනතාවේ කාර්යය කියලා සාමාන්‍ය ජනතාව හිතන් ඉන්නේ ඡන්ද කාලෙට ඡන්ද දෙන එකයි. තමන්ට තියෙන රැකියාවක් කරගෙන ඉන්න එකයි. බදු ගෙවනවා නම් ඒ බදු ටික ගෙවලා දාන එකයි කියලා තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. එහෙම නෙමෙයි. ජනතාවට තියෙනවා මේ ජනතාව බය කරලා තියෙන්නේ. මේ නිලධාරී දේශපාලඥයෝ බය කරලා තියෙන්නේ. එයාලා පස්සේ ගෙන්නන්න පුරුදු කරලා තියෙන්නේ. හැම පුරවැසියෙකුටම තියෙනවා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්න. තමන්ගේ මානව අයිතිවාසිකම්, තමන්ගේ පාරිභෝගික අයිතිවාසිකම්, සමන්ට සමාජීය අයිතිවාසිකම් ගැන පෙනී හිටීමේ වගකීම තමන්ට තියෙනවා. තමන්ට හරි තව කෙනෙකුට අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී හිටීමේ අයිතිය ජනතාවට තියෙනවා. මේ ජනතාව බය කරලා තියෙන්නේ. ජනතාව බයයි පොලිස් නිලධාරියෙක් දැක්කම බයයි. හමුදා නිලධාරියෙක් දැක්කම බයයි. රජයේ ආයතන වලට යන්නේ බයයි. මේ මනු කියවන්නාවත් බයයි. බස් එකේ කොන්දොස්තරටත් බයයි. බස් එක නැග්ගාම කොන්දොස්තර මේ ඩ්‍රයිවර් කියන විදිහට තමයි බහපන් ගියොත් බහිනවා, අතනින් වාඩි වෙනවා කිව්වොත් ඉස්සරහට යන්න කිව්වොත් ඉස්සරහට යනවා. ඒ කියන විදිහට තමයි ඉන්නේ. මේ හැම එකම තියෙන්නේ Tamanට සේවය කරන්න. ජනතාව එක තේරුම් ගන්න ඕනේ. හැමෝටම ගරු කරා මං ගරු කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ගරු කරන්න ඕනේ හැම පුජ්‍යලයකටම. හැම නිලධාරියෙකුටම. හැබැයි තමන්ගේ සේවය ලබා ගන්න අනිත් එක්කනාගේ අයිතිවාසිකම් රැකලා දෙන්න තමන්ට වගකීමක් තියෙනවා. දැන් මේ වෙලාවේ මොකද්ද කරන්න තියෙන්නේ ජනතාවට? මම දැන් ටයිම් තියෙන වෙලාව තියෙනවා නම් මම පසුව කියන්න. ජනතාව ඇත්තටම කරන්න තියෙන්නේ ජනතාව තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. තවදුරටත් ජනතාව රැවටෙන්න එපා. දැන් ඔබ රැවටිලා ඇවිල්ලා අද වෙනකොට අන්ත අසරණ තත්ත්වයටපත් වෙලා තියෙනවා. තමන්ට හඬක් නැති වෙලා තියෙනවා. තමන්ට ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. දරුවන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න බැරි වෙලා තියෙනවා. අනාගතය ගැන මේ විශ්වාසයක් නැති වෙලා තියෙනවා. මේක ඇති කරලා තියෙන්නේ මේ පාලකයෝ. තමන් මොනවද කරන්න කියන එක තමන් හිතන්න. හැම කෙනෙක්ම. මොකද මං කියන්නේ මම ඒ දේ කරන ගමන් මං කියන්නේ හැම කෙනෙක්ම එක හිතන්න. හැබැයි මොහොතකට මෙහෙම හිතන්න. මගේ කලින් කතාව මම නතර කරපු තැනක් තිබ්බනේ. ශනික විසඳුම. මම ශනික විසඳුම කිව්ව දුලාශී මේ අපි දියුණු රටවල් වලින් ආධාරය ලබා ගන්න ඕන කියලා. ආධාර දෙනවා. EU එක දැන් මාස කිහිපයකට කලින් මාස 6-7කට කලින් අවුරුද්දට ආසන්න කාලයක් ඩොලර් බිලියන 340ක් වෙන් කරා. මේ චීනයේ තියෙන අර මේ ඡේදමාවත එක්ක යන මේ චීන ජනත්‍යකරණයට විරුද්ධව මේ දුප්පත් රටවල් වලට ආධාර කරන්න. හැබැයි ඒකට ආධාර කරන්නේ නිකම් මේ ඒ රටවල් වල මානව අයිතිවාසිකම් නැත්නම්, රටක නීතියක් නැත්නම්, රටක ලේබර් රූල්ස් නැත්නම් ඒකට ආධාර කරන්නේ නැහැ. අපිට ඒකට ඒ ආධාර ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ ආධාර ගන්න නම් ඒ රටේ යහපැවැත්මක් තියෙන්න ඕනේ. දේශපාලන ස්ථාවරභාවයක් තියෙන්න ඕනේ. ඒ මුදල් ඒ කාර්යයන් සඳහා යොදවන බව ඒකට යන තේරෙන්න ඕනේ.
එහෙම නැතුව ඒකට සල්ලි දෙන්නේ නැහැ. අපිට යුරෝපයට යෑමේ හැකියාවක් ඇත්තෙම නැහැ. අද අපිට තියෙන එකම විසඳුම දෙපැත්තේ මේ චීනය සහ ඉන්දියාවේ මේ ඒ කට්ටිය එන්නේ අපිට උදව් කරන්නේ නෙමෙයි. මොකද චීනය සහ ඉන්දියාව ඒ කට්ටිය තාම මේ කට්ටිය ඉන්නවා අරගලයක තමන් ගොඩ යන්න කොහොම හරි කරලා මේ තමන් වැඩේ කරගන්න. අපි ඒකට තමයි අහු වෙලා තියෙන්නේ. අපි අද ඒකට අහු වෙලා. හැබැයි අපිට බැරි වෙලා තියෙනවා අර අපි කියන බටහිර සදාචාරය කියලා. මේ බටහිර සදාචාරයේ තියෙන මානව අයිතිවාසිකම් රකින්න ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ඒවා පවත්වා යන්න කියලා රටවල් වලට බල කරන ඒ රටවල් වලින් දියුණු රටවල් වලින් ආධාර ලබා ගැනීමේ හැකියාව අපට නැති වෙලා තියෙනවා. ඇයි නැති වෙලා තියෙන්නේ? කොහොමද? දැන් මොහොතකට හිතන්න රටේ ප්‍රධානම තනතුරු දරන්නේ කවුද? එකම පවුලේ එකම ඥාති. කිසිදු විශ්වාසයක් තියන්න පුළුවන්ද? එතන යහපත් කරන්නත් පුළුවන්. කරන්නේ නැති බව අස්පනා අපිට පෙන්ලා තියෙනවා. කරන්නේ නැති බව. 20 වෙනි සංශෝධනයේ ඉඳලා ඒක පෙන්ලා තියෙනවා. ඒතකොට එවැනි රටකට උදව් කරන්න කවුරුත් එන්නේ නැහැ. ඉතින් අපිට සිදු වෙලා තියෙනවා අපේ ඒ යහපාලනේ නැතිකම නිසා අපට කාගේවත් උදව් ලබා ගන්න අපට ඒ ජාත්‍යන්තර සම්බන්ධතා හොඳින් පවත්වාගෙන යන්න ලෝකේ අර රටවල් මේක හොඳ රටක් හොඳ මිනිස්සු ජීවත් වෙන රටක් හොඳ පාලකයෝ ඉන්න රටක් කියලා ලෝකෙ පිළිගැනීමක් නැහැ. ඒක ඉස්සර තිබ්බා. ඉස්සර අපි මම පිටරට යන මුලින්ම යන කාලෙත් ලංකාවේ කෙනෙක් කිව්වහම ඇත්තටම සලකනවා ඉන්දියාවේ බංග්ලාදේශ අනිත් රටවලට වඩා. ඒ තත්ත්වය ලංකාවට තිබ්බා. අද ඒක ක්‍රමයෙන් නැති කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ජනතාවට වගකීමක් තියෙනවා. ජනතාව දැන්වත් ජනතාව සූදානම් වෙන්න ඕනේ. ජනතාවට මොකද උනේ කියලා තේරුම් අරගෙන නැවතත් මේ පහුගිය අවුරුදු 70 මේ රට පාලනය කරපු අය බලේ හිටපු අය වෙන්නත් පුළුවන්. බලේ ගන්න උත්සාහ කරපු අය වෙන්නත් පුළුවන්. බලේ ගන්න උත්සාහ කරපු අයත් කරේ ඩීල්. බලේ ගත්තේ ඩීල්. අරන් කරේ ඩීල්. ඒ හින්දා නැවතත් ඒ වැඩේම කරන්න එපා. තප්පර දෙන්න. දැන් බොහෝ අය හිතනවා නම් මේ රටේ ජනතාව හිතනවා නම් මේ ඉදිරි දේශපාලන වෙනසක් දැන් මේ බලයේ ඉල්ලන අය බලයට ආවොත් ඒ කට්ටිය වාඩි කරොත් මේ ප්‍රශ්න විසඳුම් තියෙයි කියලා කවදාවත් නැහැ. ඒ නිසා යන්න අඳින්න කොළ ඒ කට්ටිය දෙන දෙයක් කියන දෙයක් කරන්න. අඳින්න රතු තොප්පි, අඳින්න නිල් තොප්පි. දෙන දෙයක් ටකරන් දුන්නොත් ටකරන් ගන්න. සිල් රෙද්ද දුන්නොත් සිල් රෙද්ද ගන්න. හැබැයි තමන්ගේ ඡන්දේ එන සැරේ නම් පාවිච්චි කරන්න එපා පෞද්ගලික හිත මිත්‍රකම් වලට මේ බඩගෝත්‍ර වාදයට පාවිච්චි නොකර බුද්ධිමත්ව තමන්ගේ කාර්යය ඉෂ්ට කරන්න කියලා ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා. ඒක තමයි මධ්‍යකාලීන විසඳුම. හොඳයි. මහාචාර්යතුමා මේ පිළිතුරු වටේදී පොඩි ග්‍රීන් ලයිට් එකක් ගැන මතක් කරා. දැන් මෙවර නම් හොඳ කමිටුවක් පත් කරලා තියෙනවා කියලා. අපි ඉතිහාසයේ පුරාවට දැකලා තියෙනවා අපේ රටේ විවිධ අමාත්‍යාංශවල නැත්නම් විවිධ රජයේ තීන්දුව తీරන සම්බන්ධ විවිධ ව්‍යාපෘති වලට අදාළව හොඳ උපදේශක මණ්ඩල සහ කමිටු පත් කරනවා. අපි දකිනවා ඒ අයගේ යෝජනා උපදෙස් මාලාවන් බොහොම හොඳයි. හැබැයි අවසන් ප්‍රතිඵලය එතරම් සුබදායී නැහැ. සාධනීය නැහැ. මේ කමිටුවල ඉන්න විද්වතුන්, උගතුන්, බුද්ධිමතුන් කියන දේවල් අපේ රටේ දේශපාලකයන් අහනවද නැත්නම් අහන්නේ නැද්ද? මොකද්ද මේ ප්‍රශ්නේ? ඔව් දැන් අහන්න නැතුව තිබ්බ දැන් අහන්නම වෙන කාලයක් උදා වෙලා කියලා තමයි මට හිතෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් පහුගිය අවුරුදු 3 ඇතුළත අපි රටේ ආර්ථික අර්බුදයක් තිබ්බ 2019 පාස්කු ප්‍රහාරය ආවා. මම හිතා 2019 කියන අවුරුද්දේදී අපි බලාපොරොත්තු වුණා සංචාරකයෝ මිලියන 2.5ක්. අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයත් එක්ක 1.5 මිලියන ආවේ. ඉතින් අපේ රට මම හිතා ලෝන්ලි ප්ලැනට් කියන ආයතනෙත් කියලා තිබ්බ ශ්‍රී ලංකාව නම්බර් 1 ඩෙස්ටිනේෂන් එක ටූරිසම් වලට කියලා. පාස්කු ප්‍රහාරයත් එක්ක මොකද උනේ? රටේ ආර්ථිකය පිළිබඳ ලොකු අර්බුදයකට ආවා. දැන් අපි ඉන්නේ අර බ්ලෝස් දෙකක් නේ දෙවෙනි එක කොවිඩ් එකත් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒ ආයතනෙම අපේ රට ගැන අනතුරු අඟවනවා.
ඔය දැන් ඒ තත්ත්වයට අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒ ප්‍රශ්නේ තුලදී මේ රට දැන් ඔය ලොකු ගැටලුත් එක්ක තියෙන ආර්ථිකයක අපිට අර ඔබතුමිය වගේ තවත් ග්‍රීන් ලයිට් එකක් මම දකිනවා. දැන් ගිය අවුරුද්දේ මැනිකේ මගේ හිතේ සින්දුවත් එක්ක යොහානි. දැන් ඒ යොහානිගේ සින්දුවත් එක්ක මම එක කියවන විදිය හරිම වැදගත්ම දේ තමයි දැන් අපේ රටේ අපි කාන්තාව ගැන කතා කරොත් අපි කාන්තාව ගැන කතා කරොත් අපිට කතා කරන්න තියෙන නම් කීපෙන්නේ දෙන්නේ. සිනමා බණ්ඩාරනායක මැතිණිය ඉන්නවා. සුසන්තිකා ජයසිංහ ගැන කතා කරනවා. ඒ වගේ නම් කීපය තියෙන්නේ. ඒකම දැන් ගිය අවුරුද්දේ යොහානිගේ එකත් එක්ක ඒ සින්දුවත් එක්ක අපි මේ ලෝකේ කතා කරනවා මේ මං හිතන්නේ මෙතුමත් දන්නවා අපි ක්‍රියේටිව් ඉකොනොමි කියලා. නිර්මාණශීලී ආර්ථිකය ගැන කතා කරනවා. ඔය නිර්මාණශීලී ආර්ථිකයේ ලෝකේ කතා කරද්දී ඒකේ කියන විශේෂම වැදගත්කම තමයි අර සාම්ප්‍රදායික ආර්ථිකයක් කියලා කියන්නේ තේ, රබර්, පොල් එහෙම නැත්නම් අපි හිතමුකෝ ඇඟලුම් කර්මාන්තයට එහා ගිහිල්ලා මියුසික් ඉන්ඩස්ට්‍රි එක, ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක, පබ්ලිකේෂන්ස්, වීඩියෝ ගේමින් ඒව තමයි නවීන ආර්ථිකයේ නිර්ණායක. ඉතින් මම දැක්කා අර මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ඔය කතා කරපු යොහානි කරා යම්කිසි ලංකාවට අර දුන්න ග්‍රීන් ලයිට් එකක් තරුණයෝ සූදානම්, කාන්තාව සූදානම් රටේ ආර්ථිකය පිළිබඳ යමක් කරන්න. ඒක ගොඩක් හොඳ දෙයක්. එකම දේ තමයි අවාසනාවන්ත ලෙස දැන් ඔය අපි ඔය යොහානිගේ කතාව මම කිව්වේ අවුරුදු 12කට 13ට කලින් ඉන්දියාවේ ආව හොඳ සෝන් එක වයිදිස් කොළවේරි කියලා සින්දුව. ඔය සෝන් එක හරි වෛරල් ගිහිල්ලා ලෝකේ වෛරල් මාකටින් වල මේ නම්බර් 1 වුණා. නම්බර් 1 වුණා මේ වෛරල් මාකටින් වල. හැබැයි ඉන්දියාවේ ඇතුලේ ඉන්දියන් ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට් මැඩ්‍රාස් ඒ වගේ ආයතන වල මහාචාර්යවරු ඔය සින්දුව පැයකමාර තමන්ගේ දේශනවල දාලා ඔය සින්දුව ගැන කතා කරා. වයිදිස් කොළවේරි කියන සින්දුවේ මේ අර්ථය ගැන නෙවෙයි මං කියන්නේ. ඒක ටැග්ලිෂ් පාවිච්චි කරපු සරල අර්ථයක්. නමුත් ඒක ඉන්දියාවට ආභරණයක් වුණා. මොකද ලෝකේ වෛරල් මාකටින් වල සක්සස් ස්ටෝරි එකක් වෙච්ච නිසා. හැබැයි මම දැක්කේ නෑ ඔය මැනිකේ මගේ හිතේ සින්දුව ගැන ලංකාවේ විශ්වවිද්‍යාල තුල මහාචාර්යවරු තියා කවුරුවත් ඒක ඇප්‍රීෂিয়েට් කරනවා. ඒ තරුණයෝන්ගේ ජවය, තරුණයෝන්ගේ දක්ෂතා පිළිබඳ විශ්වවිද්‍යාලවල අපි ඇතුළු සියලු දෙනා මීට වැඩි දරුවෝන්ව අපි කියනවානේ ජවය කියන එක. ඒ ජවය පිළිබඳ අපි දක්ෂතා පිළිබඳ ඇගීමක් සිද්ධ කරන්න ඕන. ඒක උන්නේ නැත්තම් මොකද වෙන්නේ? දැන් ඔය අර 2019 මම දැක්කා තරුණයෝ බිත්ති පින්තාරු කරානේ. ඒ තාරුණ්‍ය හදවතනේ පින්තාරු කරේ මේ රට පිළිබඳ යම්කිසි ආදරයකින් එක කළේ. ඊට පස්සේ අපි ගිය අවුරුදු වල දැක්ක නාලක සේනාධීර පුරාණ කුඹුරු අස්වද්දනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මම හිතන අපේ සර්වරුත් දන්නවා දුලංජන කොස්පෝෂ කියලා ප්‍රොඩක්ට් එකක් අරගෙන යමක් කරන්න උත්සාහ දරනවා. අවාසනාවන්ත ලෙස තියෙන අර තරුණයෝන්ව යපුම් මානසිකත්වයෙන් එළියට එන ඒ තරුණය යම්කිසි දෙයක් මේ ආර්ථික ව්‍යසනය තුළ කරද්දී ඒ තරුණයෝන්ව මොටිවේට් කරන්න එපා. ඒක තුළ තමයි මම හිතන්නේ ඉස්සරහට ලංකාවේ හැම වෙලාවෙම මම විශ්වාස කරන එක තමයි ප්‍රධාන වශයෙන් අපි නිර්මාණය කරන්න ඕන මේ සේවා නියුක්තිකයෝ නෙමෙයි. ඔන්ට්‍රප්‍රනර්ස්ලා, ව්‍යවසායකයෝ. දැන් ලෝකේ අනිත් රටවල වලට අපි ගියාම ලස්සනම දේ තමයි එයාපෝට් එකෙන් එළියට ගිහලා අපිට පේන්නේ ව්‍යවසායකයෝන්ව මොටිවේට් කරන දේවල්. දැන් අපේ රටේ හරි වැදගත්ම දේ තමයි මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් වටී කියලා අපි කියනවා. ඒක හරි ලස්සන නිර්වචනයක්. ඒක තාම වැළංගුයි අපි හරි ගෞරව කරනවා. ඒකම අපිට පොඩි ටැග්ලයින් එකක් එන්න ඕනේ වර්තමානයේ. මම හැම වෙලාවෙම හිතන්නේ රටේ ආර්ථික ජවයේ ව්‍යවසායකත්වයේ කරන කාර්යය. මොකද අපි හැම වෙලාවෙම ඉස්සෙල්ලා වගේ බැංකුවකට ගියත් කොහෙ ගියත් ප්‍රොෆෙෂනල්ස්ට සලකනවා. ටයි එකක් දාගෙන එහෙම නැත්නම් එහෙම ගියාට නමුත් අර අහිංසක මිනිස්සෙක් ගිහිල්ලා ප්‍රශ්නයක් කියවම ડોකියුමන්ටේෂන් එකක් හරි ආවම මේ මිනිස්සයාට අපි හිතමු කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයේ ඒ වගේ මිනිස්සුෙකුට තියෙන අගීමක් නැහැ. ඉතින් ඒවා පිළිබඳව අපි විමසිලිමත් වෙන්න ඕනේ. මොකද රටක් ඉස්සරහට යනකොට ආර්ථික ප්‍රගමනයත් එක්ක යනවා නම් දැන් මේ ආර්ථික අර්බුදයේ ස්වරූපයත් එක්ක මම හැම වෙලාවෙම කියන්නේ දැන් විද්වතුන් පත් කරනවා. ඒගොල්ලන්ගේ ක්ෂණික තීරණ තියෙන්න ඕනේ, කෙටි කාලන තියෙන්න ඕනේ. හැබැයි ඒකම මේ රටේ ඉස්සරහ අනාගතයත් එක්ක අධ්‍යාපනයත් එක්ක එකට ගැට ගැසීද්දි ව්‍යවසායගත කරන්නට හරි වැදගත්. අධ්‍යාපනය ගැන එකක් කියන්න ඕන. මේ කිලෝ 25ක් විතර බර දරුවෙක් කිලෝ 15ක බෑග් එකක් අරගෙන අධ්‍යාපනය යන්නේ තියෙන්නේ. දැන් ඉන්දියාවේ තියෙන පිරිවිතර ඉන්දියාවේ අවුරුදු 12 දරුවට ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා බෑග් එකේ කිලෝ ගාන. මොකද කිලෝ 20ක දරුවෙක් කිලෝ 12ක බෑග් එකක් අරන් ගියාම මේ කොන්දට ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් අධ්‍යාපන ප්‍රතිපත්ති වල ක්වොලිටි එකද ක්වොන්ටිටි එකද? විෂයන් 13ක් කරන්න බෑනේ 9 වසරේ දරුවෙකුට. ඉතින් ඕවා පිළිබඳව ඔය විද්වත් මණ්ඩල පත් කිරීම තුළ ඔන්න ඔය වගේ ගැඹුරු සාකච්ඡාවක් ඇති වෙලා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර අපි බුදුදහම කිව්වා වගේ සංගායනාවක් ඇති වෙලා මේක තමයි හොඳම අවස්ථාව. මේ අවස්ථාව කියන එක ඔපචුනිටි කියන එක අර මම කිව්වා වගේ අර ස්ට්‍රැටජික් වින්ඩෝ එකක්. එහෙම නැත්නම් අපි කියන මේ කවුලුවක් විවෘත වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒක වහගත්තොත් ඉතින් මම හිතන්නේ රටටම ඒක ලොකු ගැටලුවක් වෙයි. ඒක තමයි මගේ කියවීම.
මහාචාර්යතුමා මෙතුමා මතු කරපු කාරණාවත් එක්ක තවත් ප්‍රශ්නයක් අහන්න ඕනි කියලා මම කල්පනා කරා. දැන් යොහානිගේ ගීතයත් එක්ක අපි දැක්කා මේ අපේ රට ගැන විශේෂ ආදරයක් ඉන්දියාවට ඇති වුණානේ. ගීතයත් එක්ක මේ බොහෝ ආදායම් මාර්ග ගීතය ඔස්සේ පැදුණු ඉන්දියාවත් උපය ගත්තා. ඒක හැමෝම දන්න කතාවක්. ඒ වගේම තමයි අපි ගීතය පැත්තකින් තියලා කතා කරපුවාම අපේ රටේ සම්පත්, අපේ රටේ සල්ලි උපයන්න පුළුවන් බොහොම ස්ථාන පිළිබඳව ලොකු ආදරයක් ඇල්මක් තියෙනවා ඉන්දියාව ඇතුළු ලෝකයේ අනික් රටවල් වලට. මේක කොහොමද රටක ආර්ථිකයට බලපාන්නේ? ඇත්තටම ලංකාව ගත්තොත් ලංකාවේ පිහිටීම මේ ඉන්දියන් සාගරයේ ලංකාවේ තියෙන දේශගුණික තත්ත්වය, ලංකාවේ තියෙන ස්වාභාවික සම්පත්, ලංකාවේ ඉන්න මේ තරුණයෝ විශේෂ හැකියාවන් අධ්‍යාපන ක්‍රමයේ මොන අඩුපාඩු තිබ්බත් මිනිස්සු සිතන පතන විදිහේ ඒ ආත්මාර්ථකාමීකමේ මොන අඩුපාඩු තිබ්බත් හැකියාවන් තියෙන තරුණයෝ ඉන්නවා. හැම පුජ්‍යලයකටම ලංකාවේ විශේෂ අපි දෙක දැකලා තියෙනවා. විදේශ රටවලට ගිහිල්ලා මේ අය වැඩ කරනකොට මේ කලාපීය රටවල ඉන්න අනිත් අයට අභිබව මේ කට්ටියට වැඩ කිරීමේ හැකියාව තියෙනවා. මට පෞද්ගලිකව ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල දෙකක උපකුලපතිවරු කියලා කියන්නේ ඩිපුටි වයිස් චාන්සලර්ස්ලා කියලා තියෙනවා. එයාලගේ හොඳම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ශ්‍රී ලංකන්ස්ලා කියලා. විශ්වවිද්‍යාල දෙකකින් මට පෞද්ගලිකව කියලා තියෙනවා. ඒතකොට එවැනි සම්පතක් තියෙන රටක් මේක. පුංචි රටක්. එතකොට මම අර දෝෂාරෝපණය හැම වෙලාවෙම කරන්නේ මේ රට පාලනය කරන අයට මේවා පාවිච්චි කරලා සංචාරක කර්මාන්තය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නිෂ්පාදනයේ තියෙන විවිධාංගීකරණය ඇති කරලා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ ඵලදායීතාව වැඩි කරලා ලෝකෙට නිෂ්පාදන සකස් කරන විවිධාංගීකරණය අවශ්‍යමයි. ඒ පැත්ත වෙන්න පුළුවන්. මේ රටේ මේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ ඒ අයට අත දීලා ඒ අය දිනු කරලා රටේ නිෂ්පාදනයත් එව්ව ජාත්‍යන්තර වෙළඳපොළට ගෙනියන්න ඕන තත්ත්වය. ඇත්ත වශයෙන්ම මේ සමහර අය මේවා දකින්නේ උඩින්. දුලාශි මතක ඇති මම මේ පුටුවේම වාඩිලා කියලා තියෙනවා. මේ පහුගිය කාලේ ගෙනාපු සමහර ප්‍රතිපත්ති නිෂ්පාදකයාට ඉහළ මිලක්, ගොවියාට ඉහළ මිලක් කියපු ප්‍රතිපත්තිය මම මේ පුටුවේ ඉඳලා කිව්වා මේක විනාශයක් කියලා. අද ඒක විනාශයක් බවට පත් වෙලා නැද්ද? මම මේ පුටුවේ ඉඳලා කියලා තිනවා දැන් අද මේ පහුගිය දවස් සතියේ කරපු රජයේ මේ මුදල පාවෙන එක, ඒ කියන්නේ විදේශ විනිමය ගේන හැට තව රුපියල් කීයක්ද දෙන එක. මීට දැන් ඒවා කියලා වැඩක් නැහැ. දැන් ලේට්. දැන් ප්‍රමාදයි. මීට අවුරුදු ගානක කලින් ඉඳලා අපි මේවා කතා කරලා තියෙනවා. අවාසනාවකට මේ පාලකයින්ට මේවට මේ පච්චර ගන්න අයට මට තේරෙන්නේ නැහැ. ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඇත්තටම අපේ රටේ හැබෑවටම ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ නැහනේ. ඒ වෙලාවේ ගොඩ යන වැඩනේ කරන්නේ මේ. දීර්ඝ කාලීනව ප්‍රශ්නයකට විසඳුම් හොයන්නේ නැහැ. ඒ වෙලාවේ මේ තියෙන ප්‍රශ්නට විසඳුම් තමයි හොයන්නේ. ඒතර ඒ වෙලාවට ප්‍රශ්නට විසඳුම් හොයන්න තමයි ඔය කමිටු පච්චරන්නේ. හැමදාම කමිටු පච්චරා. ගිය යහපාලන ආණ්ඩුවෙත් ආර්ථික සභාවක් පච්චර ගත්තා. විදේශවල හිටපු හොඳ විද්වත්තු ගෙනත් දාගත්තා. ඒක සම්පූර්ණ අසාර්ථක වුණා. අපට ලැබිච්ච හැම අවස්ථාවම අපි නැති කරගත්තා. යුද්ධය අවසන් වුණාම මිනිස්සු හිතුවා අන්න සෞභාග්‍ය දැන් පේනවා මිනිස්සු හීනෙනුත් දැක්කා. ඒක නැති කරගත්තා. ඉන්පස්සේ 2015 යහපාලනය කියලා ඇවිල්ලා ඒ වෙනම ආර්ථික සභාව අරගෙන උනන්දු වෙලා ඉන්පස්සේ මේ දැන් වර්තමාන ජනාධිපතිතුමා පත් වෙනකොට කොච්චර මෙතුමා කියපු විදිහට රටේ ජනතාව කොච්චර ප්‍රබෝධයකින් හිටියද? ඇයි මේ ප්‍රබෝධය ඒ ජනතාවගේ ඒ ප්‍රබෝධයත් එක්ක ඇයි මේක ඉස්සරහට ගෙනියන්න බැරි වුනේ? ලෝකේ ජනතාව ලෝකේ රටවල් කොච්චර මේ ගැන අවධානයෙන් හිටියද? යහපාලන ආණ්ඩුව ආරම්භ වුණාන් පස්සේ ඒ ජනාධිපතිතුමා G7 වලට කතා කරා. G7 සමුළුවට ආරාධනා කරා. ඇමරිකාවේ ජනාධිපතිතුමා නැගිටලා අතට අත දුන්නා අපේ ජනාධිපතිතුමාට.
ඔබලා මේ හොඳ ගමනක් යන්න උත්සාහ කරන්න කියලා. අපි උදව් කරනවා කියලා. අපිට ඒක ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වුණාද? බැරි වුණා. මේ අවස්ථාවාදී දේශපාලනය තමයි මේව නැති කරේ. හැම වෙලාවෙම බලය ගන්න බලය පිළිබඳ අරගලයක්මයි ලංකාවේ දේශපාලනය කියලා කියන්නේ. ඒ බලය පිළිබඳ අරගලයේ ගොදුරක් බවට මේ රටේ ජනතාවත් මේ රටත් පත් වෙලා තියෙනවා. ඒක නැති කරගන්න තමයි මේ දේශපාලන සංස්කෘතිය. හරි දේ කරත් වැරදි, වැරදි දේ කරත් වැරදි. මේ කොහොම හරි තමන් බලයට මේ උපක්‍රමය තමයි ජනතාව ගුණාට අන්දලා ඒ ක්‍රමය තමයි අද පවත්වාගෙන යන්නේ. මේ සංස්කෘතිය වෙනස් නොකරන තාක්කල් මේ නිලධාරි වාදය වෙනස් නොකරන තාක්කල් මේ බලය පිළිබඳ අරගලය ලංකාවේ මිනිස්සුන්ගේ මනසින් අයින් කරන තාක්කල් අපට මේ ගමන අපට මේ තියෙන සම්පත් අපට ඒවා ලෝකෙට ප්‍රයෝජනයක් ගන්නත් අපට ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන් විදිහට පාවිච්චි කරන්න බැරි වෙනවා දුලාසි. මේක මෙතුමා කියපු විදිහට මේ තමයි අපට ලැබිලා තියෙන හොඳම අවස්ථාව. දැන් අපි බිඳුවෙන් පහළට වැටලා තියෙන්නේ. දැන්වත් අපට මොකද උනේ කියලා ලයිට් නැති වෙලාව තියෙනවනේ. දාඩි දාගෙන හරි කමන්නෑ. ඒ වෙලාවට එළියට එන්න, ගහක් යටට යන්න. එළිය බංකුවක් උඩ වාඩි වෙන්න. එහෙම නැත්නම් ගෙදර වහල උඩ නැගලා හරි. කල්පනා කරන්න අපට මොකද උනේ? මම මොකද්ද කරන්න ඕනේ? කියලා කල්පනා කරලා මේ ක්‍රමය වෙනස් කරන්න වැඩ කටයුතු කරන්න ඕනේ. හොඳයි. මහාචාර්යතුමා මේ විදේශ විනිමය සම්බන්ධ ගැටලුව විසඳන්න මහ බැංකුව විසින් යම් යම් ක්‍රියාමාර්ග අරගත්තා. ඒත් එක්කම දැන් අපේ රටේ මේ තියෙන සල්ලි සම්බන්ධ ගැටලු ගැන කතා කරන්න IMF නියෝජිතයා ලංකාවට ආවා. ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා මුණ ගැහුණා. මේ අරගෙන තියෙන ක්‍රියාමාර්ග ප්‍රමාණවත්ද? ඔව් විදේශ විනිමය සම්බන්ධ අර්බුදයේදී එක ක්‍රියාමාර්ගයක් තමයි රුපියල පා කිරීම. ඒක එහෙම කරලා අනිත් පැත්තට කර වැඩි භාණ්ඩ 300 ගානකට ඉම්පෝර්ට්ස් රෙස්ට්‍රික්ෂන් එකක් දැම්මා. 305කට. 305. ඒතකොට දැන් එක ඇඳක මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් එකක් කරනවා, තව එක්කෙනෙක් තව එකක් කරනවා. දැන් ඒක එහෙම දෙයක් කරපු ගමන් ඒ රෙස්ට්‍රික්ෂන් එක එහෙම එකක් දාපු ගමන් පිටින් හොරට බඩු ගේනවා. දැන් අපේ රටේ උන්ඩියල් ක්‍රමය මගින් අපිට හොඳ තැරුණා අර ඩොලර් එකේ එකතු කරගන්න බැරි වුණානේ. එතකොට මේ තීරණ ගැනීමේ හා සමපාත වෙන විදිය ගැන පොඩි ගැටලුවක් තියෙනවා. ඒක එකක්. හැබැයි දැන් IMF එකට එහෙම නැත්නම් අනිකුත් ආයතන වලට ගිහිල්ලා අර මෙතුමා කිව්වාගේ ක්ෂණික විසඳුමකට අපිට යන්න වෙලා තියෙන්නේ. හැබැයි ওই විසඳුම අවුරුදු 2කට 3කට කලින් යන්න තිබ්බ දෙයක් අපි පහුවෙලා දැන් අපි උත්සාහයක් දරනවා. හැබැයි ඒකත් එක්ක මම දකින දේ තමයි දැන් ආර්ථිකයක් හරි රටකට හරි අපේ දැන් ආයතනයක් ගමුකෝ. ආයතනයකට තියෙන්න බෑ විෂන් එකක් අපි කියන මිෂන් එකක් තියෙනවා. දර්ශනයක් තියෙනවා. දැන් අවුරුදු 2035 වෙද්දි මේ රට කොතනද තියෙන්නේ? ඔන්න ඔය හා සම්බන්ධව කිසිම දෙයක් ගැන අපි කතා කරන්නේ නැහැ. මම හිතන්නේ මෙතුමා කිව්ව එක හරියටම හරි. මොකද එකම දේ තමයි අපි දෙන්නේ හැම වෙලාවකම තාවකාලික විසඳුම්නේ පැලැස්තර විසඳුම් තමයි රටකට දෙන්නේ. එකක් තමයි රාගම වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්නයක් ආවන අවුරුදු 30කට කලින් විතර. රාග වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්නෙට ඒක පැලැස්තර විසඳුමක් දුන්නා. දැන් ආයෙ ආව අවුරුදු 4-5කට කලින් සයිටම් එක. පැලැස්තර විසඳුමක් දුන්නා. ඒක තුලදී මේ කවදාකවත් ඒ ප්‍රශ්නෙට ගැටලුව මොකද දේශපාලන බලාධිකාරය හැම වෙලාවෙම විශ්වාස කරන්නේ ඒ වෙලාවේ ජනතාවගේ තියෙන පැලැස්තර විසඳුමක් මගින් ජනතාවගේ තියෙන ප්‍රශ්නේ යටපත් කරන්න පුළුවන් කියලා. ඔබතුමා කියන්නේ තවදුරටත් අපේ රට විෂන් එකක් හෝ මිෂන් එකක් නැති රටක් කියලාද? නෑ අපේ රටේ විෂන් එකක් මිෂන් එකක් තියෙන ඒක මිනිස්සුන්ට ඒක කමියුනිකේට් වෙලා නැහැ. අනිත් එක තමයි අපේ රටට දැන් අයවැය ප්‍රතිපත්තියක් ගමුකෝ. අයවැය ප්‍රතිපත්තියක් එක අපි කියන අවුරුද්දක් තුළ මේ අයවැය මෙන්න මේවා වෙන්න ඕනේ කියලා. පහුගිය අවුරුදු 30-40ම අයවැය කියපු දේවල් වලින් ක්‍රියාත්මක වෙලා තියෙන 30-40යි. දැන් අයවැයේදී කියන මේ යෝජනා ඉදිරිපත් කරනවා කියලා. දැන් මේ ආණ්ඩුව සහ අනිකුත් සියලුම ආණ්ඩු වගේ කියන්න ඕනේ. ඒවයි ක්‍රියාත්මක වීමක් තියෙනවානේ. දැන් අපිට පුරා ලස්සන දෙයක් කියන්න මම කියනවා දැන් මගේ ප්ලෑනින් එක තමයි මම මේ ටික මේ රටට කරනවා. මේ ටික මේ රටට කරනවා. හැබැයි මේ රටේ කිසිම ආයතනයක් නැහැ ඔය ප්ලෑන් කියන දේවල් ඉම්ප්ලිමන්ට් කරාද කියලා ඒ කියන්නේ ඒ ගැන විමසිලිමත් වෙන එක. දැන් හිතන්නකෝ දැන් අපි මේ කතා කරන ප්‍රතිපත්ති සම්බන්ධව ආයතන කීප දෙනෙක් පත් කරලා තියෙනවා. දැන් මේගොල්ලන් යම් කිසි දෙයක් යෝජනා කරා කියමුකෝ. මේ යෝජනා ක්‍රියාත්මක වුණාද කියලා පසුවිමරමක් කරන්න මේ රටේ එහෙම ආයතනයක් නැහැ. දැන් අපිටම ගොවියෙක් ඉන්නවා කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ගොවියට දෙනවා එළ දෙනක් දෙනවා. එයාට මේ අවුරුද්ද තුල මොන හරි එයාගේ වැඩ කටයුතු. හැබැයි එළ දෙන මාස 6කට පස්සේ මැරුණද කියලාවත් බලන්නේ නැහනේ.
පසු විපරම ගැන ලොකු ගැටලුවක් තියෙනවා අපේ රටේ. ඒක රටේ ආර්ථිකයට සම්බන්ධය, රටේ දේශපාලනයට සම්බන්ධය. ඒ කියන්නේ හැම දෙයකම වෙන්නේ අපි සමහර දේවල් ගැන ප්‍රතිපත්ති ගැන අපි කියනවා. දැන් අර මම ඉස්සෙල්ලත් කිව්වේ ඒක අයවැය යෝජනාවක් තිබ්බා ව්‍යවසායකයන්ට. ඒ යෝජනාව තිබේ ව්‍යවසායකයන්ට ලොකු සහන දෙනවා කියලා. ඒ දැන් අපි කතා කරනෝනේ සහන කී දෙනෙකුට ලැබුණාද? සරලම උදාහරණේ අපි ජනසවිය ගැන කතා කරා. ජනසවිය ඒ කාලේ මට මතකයි 1452ක් මිනිස්සුන්ට දුන්නා. 958ක් හරි යම් කිසි ගාණක් බැංකුවේ තිබ්බා. ඔය ජනසවියෙන් මිනිස්සු කී දෙනෙකුට යම් කිසි දෙයක් වුණාද? සමෘද්ධි සහන ආධාර තුලින් මිනිස්සු ඒ පිළිබඳ මම හැම වෙලාවෙම හිතන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්ට අපි රිසර්ච් කරන්න ඕන. විශ්වවිද්‍යාලයේ දරුවෝ වෙන්න පුළුවන්, අමාත්‍යාංශවල නිලධාරීන් වෙන්න පුළුවන්. බලන්න හරි සමෘද්ධි සහන ආධාර දුන්නා නම් මිනිස්සු 250කට උදාහරණයක් ඇරෙට කියන්නේ 2020 කියනකොට මේ 250න් කී දෙනෙකු උඩට ගිහිල්ලා තියෙනවද? ලයිෆ් ස්ටයිල් එක වැඩි වෙලා තියෙනවද? හැබැයි අපි ඕක පාවිච්චි කරන්න මම සහන ආධාර ගොඩක් කරලා මම දැකලා තියෙන පාවිච්චි කරන්නේ ඡන්ද මැෂින් හැටියට. ඔත අර මනුස්සයාට සහන ආධාර දීලා ඊළඟ මැතිවරණ ව්‍යාපෘති විතර මේ මනුස්සයා පාවිච්චි කරනවා. හැබැයි සහන ආධාර වලින් ඇත්තටම අවංකවම මම හිතන්නේ ඕනම බලාධිකාරියෙක් බලන්නේ යපුම් මානසිකත්වය තියෙන තරුණයෝ බිහි කරන්න. ඒකේ මම හැම වෙලාවෙම කියනවා යොහානිලා එහෙම නැත්නම් අනිකුත් ව්‍යවසායකයෝ ඇවිල්ලා ඒ කරන දේ පිළිබඳව ඒ සක්සස් ස්ටෝරි මේ මිනිස්සුන්ගේ ඒ කරන දේවල් පිළිබඳව ජනතාව අපේ අධ්‍යාපනය අපි හිතමු ග්‍රේඩ් මම හිතන්නේ ග්‍රේඩ් 6 ඒ කාලේ අපි කියවද්දී අර මුදලිහාමි මීටර් 100 මුදලිහාමි ගැන අපි හරි ආසාවෙන් කිව්වා අපිට තාම මතකයි. ඒ කියන්නේ අවුරුදු 35කට 40ට කලින්. ඉතින් අපි පොතක් කියවද්දී අර මං කිව්වා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දුලංජන කියන දරුවගේ කොස්පෝෂ ගැන 6 වෙනි චැප්ටර් එකට වගේ දැම්මනම් 8 වෙනි පන්තියේ පොතක අර දරුවට මතකයිනේ. ඉතින් ඒක එහෙම අර අනුගත කිරීමක් සිද්ධ වෙන්නේ නැතුණා මොකද වෙන්නේ? දැන් ඒ තරුණයෝත් කල්පනා කරනවානේ මේක මම කරන වැඩේට විශේෂ අගයීමක් නැහැ කියලා. එතකොට වෙන්නේ ආයි ඒගොල්ලොන්ට අර සමෘද්ධිය වගේ දෙයකට යන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව මිනිස්සුන්ගේ අපේ චින්තන ක්‍රියාවලිය පිළිබඳව ලොකු වෙනසක් ඇති විය යුතුයි. අපි දැක්ක මේ වරින් වර අපේ රටේ පත්තු විවිධ රජයන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශවල ආර්ථිකය නගා සිටවන්න විශේෂ වැඩපිළිවෙළවල් තිබ්බා. අපිට සෞභාග්‍ය දැක්මත් අමතක කරන්න බෑනේ. ඒවායිත් හොඳ වැඩපිළිවෙළක් තිබ්බා. හැබැයි මේවා ක්‍රියාත්මක වුණේ නැහැනේ. මේවට වග කියන්න ඕනේ දේශපාලනයද නැත්නම් පුරවැසියෝ. මම හිතන්නේ 1950 ගණන් වල 60 ගණන් වල අයවැය ඉදිරිපත් කරාට පස්සේ සෝමවීර චන්ද්‍රසිරි කියලා දේශපාලනඥයෙක් සහ කවියෙක් කියලා තිබ්බා. ඉලක්කම් ගොඩකි මේ අයවැය ලේඛනය කියලා. ඒ කියන්නේ ඒක අපිට ලස්සනට හැමදේම වචන තියෙනවා. ඒ වචන හැම අවුරුද්දකම මේ කියන සෞභාග්‍ය දැක්ම වෙන්න පුළුවන්, අනිකුත් ප්‍රතිපත්ති වෙන්න පුළුවන්. ඒවා තියෙන ගොඩක් හොඳ දේවල් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වීමකුත් අපි දකිනවා. නමුත් හැම වෙලාවෙම කරන්න ඕන අවුරුද්දකට සැරයක් මෙන්න මේ ටික ක්‍රියාත්මක වුණා. මෙන්න මේ ටික 125ක් ක්‍රියාත්මක වුණා. අපි අර මැනේජ්මන්ට් වල කතා කරනවා අර KPI කියලා, key performance indicators කියලා. ඒ පිළිබඳව පොඩි ඩෑෂ්බෝඩ් එකක් අරලා. ඒ ඩෑෂ්බෝඩ් එකේ කියන හරි ග්‍රීන් ලයිට් එක මේක ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වෙන්නේ නැතිව තියෙන මේ ටික. එතකොට ජනතාව අතරට දෙන්න ඕනේ හැම අවුරුද්දකටම සැරයක් මෙන්න මේ ටික අපි කරා මේ ටික කරන්න තියෙනවා. එතකොට මේ ටික අපි කරා කියලා හැබැයි මෙහිමයි. දැන් අපි ගොඩක් වෙලාට දකින දේ තමයි දැන් විපක්ෂය මේ අවස්ථාවේ හරි ආසයි මේ රට බංකොලොත් වෙනවට. ආණ්ඩු පක්ෂය ආස නැහැ විපක්ෂයට ක්‍රෙඩිට් එක දෙනවට. ඔය දෙගොල්ලොම මැදමාවතකට එන්න එපේ. දැන් රට බංකොලොත් වීම තුල එහෙම නැත්තම් මේ ඒ සිහිනේ මම දන්නේ ඒක රටකට ජාතියකට වැදගත්ද කියලා. ආණ්ඩු පක්ෂය හැම වෙලාවෙම විපක්ෂයක් එම්කිසි යෝජනාවක් කරාම මම දකින දේ තමයි ඒක ඒ ක්‍රෙඩිට් එක විපක්ෂයට ඒ කියලා ආණ්ඩුවේ ක්‍රියාත්මක කරන්නේ නැහැ. හැබැයි ජාතික ප්‍රතිපත්තියක් ඇතුළේ ජාතික එකගතාවයක් ඇතුළේ මේ වෙලාවේ කරන්න ඕනේ දෙගොල්ලොම එක තැනකට එන්න ඕන. අර බුදුදහම අපි කියලා තියෙනනේ මධ්‍යම ප්‍රතිපදාව කියලා. මැදුම් පිළිවෙත කියලා තියෙන්නේ අත්කිලමතානුയോഗය කාමසුකල්ලිකානුയോഗය දෙපැත්තටම යන්නේ නැතුව ටිකක් මැදට ඇවිල්ලා මේ රටේ ප්‍රශ්න ගැන මම හිතන්නේ බුද්ධ ආගම දර්ශනය තුල ඔය ගැන කතා කරලා තියෙනවා. අනිකුත් ආගම් වල කතා කරලා තියෙනවා. ඉතින් මිනිස්සු පොඩ්ඩක් ඒවා දර්ශනය පිළිබඳවත් විමසිලිමත් වෙන්න ඕන. හොඳයි අපි සූදානම් වෙන්නේ කාලාත්‍රේ කතා බහ තුලින් විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරු අපි නැවතත් කතා කරමු ඩොලර්, රුපියල් සහ හෙට පිළිබඳව. විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව ඩොලර්, රුපියල් සහ හෙට. මහාචාර්යතුමා මම කැමතියි අපේ රටේ පවතින උද්දමන ගැටලුව පිළිබඳව ඔබතුමත් එක්ක කතා කරන්න. මහ බැංකුව කියනවා අපේ රටේ 12ත් 16ත් අතර තියෙන මේ උද්දමනය සාමාන්‍ය තත්ත්වයක් කියලා. හැබැයි ආර්ථික විද්‍යාඥයෝ කියන්නේ ඕකේ අනිත් පැත්ත. උද්දමනය පිළිබඳව විශාල ගැටලුවක් අපේ රටේ තියෙනවයි කියලා ආර්ථික විද්‍යාඥයෝ විග්‍රහ කරනවා. සමහර ආර්ථික විද්‍යාඥයෝ කියන්නේ මේක බොහොම අනතුරුදායක තත්ත්වයක් කියලා. අපිට උද්දමනය පිළිබඳව අපේ රටේ ගැටලුවක් තියෙනවද? තියෙනවා නම් ඒ මොකක්ද? ඒක කොහොමද පුරවැසියාට බලපාන්නේ කියන කාරණේ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. ඒකත් තම තාක්ෂණික ප්‍රශ්නයක්. උද්දමනය කියලා කියන්නේ
භාණ්ඩ හා සේවාවල මිල තමන්ගේ රටේ ජනතාවට ගෙවන්න පුළුවන් ආදායමත් එක්ක බලනකොට ඒ භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීම තමන්ගේ ආදායමෙන් ලබා ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා. භාණ්ඩයක මිල නිතර නිතර වැඩි වෙනකොට භාණ්ඩ හා සේවාවල තමන්ගේ ආදායම තියෙන්නේ එක මට්ටමක. හැබැයි භාණ්ඩවල මිල වැඩි වෙනවා. එතකොට එයාට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා. එතකොට මේවා මනින විවිධ ආයතන විවිධ සංරචක තියෙනවා. මේවා විවිධ අරමුණු වලට මනිනවා. සමහරව ඇත්තටම උද්දමනේ හැබෑවටම මනින්නත් පාවිච්චි කරනවා. උද්දමනේ නෑ කියලා කියන්නත් පාවිච්චි කරනවා. බොහෝ අය කතා කරනකොට උද්දමනේ වැඩි කියන්නත් මේවා පාවිච්චි කරනවා. උද්දමනේ නෑ කියන්නත් පාවිච්චි කරනවා. හැබෑවටම රටේ ජනතාවට තමයි මේක තේරෙන්නේ. තමන්ට වෙළඳපොළට ගියන් පස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නකොට ජනතාවට තේරෙනවා තමන්ගේ ආදායම තමන්ගේ මේ මූලික දේවල් ටිකවත් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. බලද්දි ආචාර්යතුමා මේ ලොකු නමකින් හැඳින්වුවට මේක මේ අපි හැමෝටම දැනෙන ගැටලුවක් නේ. ඔව් මේක ඇවිල්ලා මේ වචන වැඩක් නැහැ. ජනතාවට තමන්ගේ ලැබෙන ආදායමෙන් තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ නොහැකියාවක් තියෙනවා. ඒක මොකද එතකොට මොකද කරන්නේ? එතකොට අපි කියනවා වැටුප් වැඩි කරන්න කියලා. ඉන් පස්සේ රජයත් කරන්නේ ඉන් පස්සේ වැටුප් වැඩි කරනවා. ඉන් පස්සේ ආයෙ ටික කාලයක් යනකොට ආයෙත් ඒ තත්ත්වය ඇති වෙනවා. ආයෙ වැටුප් වැඩි කරනවා. ඒතකොට ඒ විදිහට තමයි මේ කියන්නේ. දැන් මම රැකියාවට බැඳුනේ රුපියල් 3500 වැටුපට. ඒතකොට එදා 3500න් කරගත්ත දේවල් අද ලක්ෂ ගාණක් අරගෙනත් මට කරන්න බෑ. තේරෙනවද? මේක තමයි හැබැයි මේකට විසඳුම දැන් හිතන්න මෙහෙම මේ මුදලයාගේ පිරිහීම කියන එක දේශීය වශයෙන් මුදලයාගේ පිරිහෙනවා, ජාත්‍යන්තර වශයෙන් මුදලයාගේ පිරිහෙනවා. දැන් දේශීය වශයෙන් මුදලයාගේ පිරිහීම අපි ඇත්තටම ගණන් ගන්නෑ. මේක බරපතල ප්‍රශ්නයක්. මේ පිරිහීම නිසා තමයි දැන් හිතන්න අපි භාවිතා කරන රුපියල්. රුපියලයකට සත තියෙනවා. දැන් සත කියන එක අපේ සමාජයෙන් සම්පූර්ණ නැති වෙලා තියෙනවා. රුපියල් කියන එකත් දැන් අඩු වෙලා ගිහිල්ලා මේ පොඩිම මුදල බවට පත් වෙලා තියෙනවා දැන් රුපියල් 20. සාමාන්‍ය ඉස්සර එක ගත්තාම මේ අහන මේ ජනතාව දන්නවා ඒ කාලේ මුදලේ වටිනාකම මුදල පඩිය කීයද? ඒවයින් ගත්ත මුදල් දේවල් මොනවද කියන එක. හැබැයි මේක පාලනය කරගන්න තමයි රටක අර තියෙන්නේ මහ බැංකුව එක්ක යන මූල්‍ය ප්‍රතිපත්ති කියලා එකක් තියෙනවා. අයවැය ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රතිපත්ති. මූල්‍ය ප්‍රතිපත්තිය වල අකාර්යක්ෂමතාවයත් අයවැය ප්‍රතිපත්ති වල අකාර්යක්ෂමතාවයත් නිසා තමයි මේ උද්දමනය හැදිලා තියෙන්නේ. මේ නිසා අකාර්යක්ෂමතාවය කොච්චරද කියනවා නම් ඒක පේන විදිහ තමයි අර සතවලට ලංකාවේ වෙලා තියෙන එක. මේක අනිත් පැත්තට හිතන්න. අපේ රුපියල් සතවලට ගොඩක් ඉතිහාසයක් නැහැ. රුපියල් සතවලට බොහොම කෙටි ඉතිහාසයක් තියෙනවා. හැබැයි එංගලන්තේ පවුමට තියෙන විශාල ඉතිහාසයක්. මේ පවුමට තියෙන සෙන්ස් සත තියෙනවා. අදට එංගලන්තේ ඕනෑම කඩේක ගිහිල්ලා බඩුවක් මිලදී ගත්තාම මේ සතේ ඉතුරු ලබා දෙනවා. බොහෝ වෙලාවට කිරි පැකට් එකක් කිරි ලීටරයක් පෙන්ස 81යි. පාන් මේ ගෙඩියක් පෙන්ස 62යි 61යි. ওই විදිහට තමයි වෙළඳ පොලේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ පෙන්ස වල වටිනාකම ඒ කියන්නේ අපේ සතේ වගේ තියෙන වටිනාකම ඒ විදිහටම අවුරුදු 500කට ආසන්න කාලයක් ඒ කට්ටිය පවත්වගෙන යනවා. ඒක තමයි මූල්‍ය ප්‍රතිපත්ති කියලා කියන්නේ. ඒකට තමයි මහ බැංකුවක් තියෙන්නේ. ඒකට තමයි ඒ සඳහා නිලධාරි පත් කරගෙන තියෙන්නේ. ඒතකොට මේ රටක අකාර්යක්ෂමතාවයේ වැඩි වෙනකොට ඔහොම ගිහිල්ලා අද අපේ ඉදිරි කාලෙදී ගේන බඩු වලට වඩා මුදල් ගෙනියන්න සිදු වෙනවා. එහෙම ලෝකේ රටවල් වෙලා තියෙනවා. මුදල් අපිට මේ මුදල් ගෙනියන්න බෑග් එකේ මේ බඩු ගන්න. ඒ මට්ටමට අපි පත් වෙනවා මේ විදිහට ගියොත්.
මොකද දැන් අපේ තියෙන මම මේට කලිනුත් මෙතන කතා කරලා තිනවා උද්දාමනය ගැන කතා කරපු වෙලාවක අපේ පර්ස් එකේ 5000 කොළ තියෙනවා. හැබැයි එංගලන්තේ ලොකුම කොළේ තමයි පර්ස් එකේ තියෙන්නේ පවුන් 20. පවුන් 20 තමයි ගණන් කරන්නේ. ඊළඟට තියෙනවා පවුන් 50, පවුන් 100. පවුන් 100 සහ පවුන් 50 වෙළඳ පොලේ ගණන් වෙන්නේ නැහැ. පවුන් 100ක් කඩේකට කවුරුවත් දෙන්නේ නැහැ. පවුන් 100 පාවිච්චි කරන්නේ බැංකුවල ගණන් කිරීම සඳහා. ලංකාවේ 5000 කොලේ කෙලිම පොලේ ගිහිල්ලත් 5000 කොලේ තමයි අපි දෙන්නේ ලොකුම කොලේ. ඒතකොට රුපියලට තියෙන්නේ 700යි. පවුමට තියෙන්නේ පෙන්ස 100යි. හැබැයි එංගලන්තේ තාමත් වෙළඳ පොලේ භාවිතා කරන මුදල තමයි පවුන් 20. අපි වෙළඳ පොලේ භාවිතා කරන්නේ රුපියල් 20 ඉඳලා රුපියල් 5000 දක්වා මේ ඕනම තැනක වෙළඳ පොලේ මේක ගණඳුණු කරනවා. මේ තමයි උද්දමනය. මේක තමයි ඒ මූල්‍ය අංශයේ පිරිහීම. එතකොට මේවා වළක්වා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. මූල්‍ය ස්ථායීතාව පවත්වාගෙන යනවා කියලා කියන්නේ ඒක වෙන කතාවක්. ඒක මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය එක්ක අයවැය ප්‍රතිපත්තියත් එක්ක මේ දෙක එකට යන දෙකක් මේක. ඒතකොට අයවැය ප්‍රතිපත්තිය අසාර්ථක වෙනකොට මූල්‍ය ප්‍රතිපත්තිය අසාර්ථක වෙනකොට රටේ ජනතාවට ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න බැරි වෙනවා. මුදලේ වටිනාකම නැති වෙනවා. මුදල මිනිස්සු ගණන් ගන්න නැති වෙනවා. ඒ තත්ත්වයට දැන් පත්වෙවි යනවා. මහාචාර්යතුමා දැන් අපේ රටේ මේ උද්දමනය ගැන කතා කරද්දී අපේ රටේ උද්දමනය 12යි 16යි මේ පවතින කාලවකවානුවේ මේක මේ කෙටි කාලයකින් සමනය කරගන්න පුළුවන් කියලා මහ බැංකුව කියනවා. එහෙම පුළුවන්. මහ බැංකුව කියනවා. ඔయిత කලින් මහ බැංකුව කියවනේ දැන් මේ මාස 4කට 5කට කලින් මුදල් අච්චු ගහනකොට ඒ කට්ටිය මේ සපත කරලා කිව්වා අපි මේ මොකද්ද මේ මොඩර්න් මොකද්ද කියන්නේ මේ අපි නව මූල්‍ය මේ ප්‍රතිපත්ති අනුව මේ මුදල් අච්චු ගැහුවට උද්දමනය වැඩි වෙන්නේ නැහැ කියලා. මේ කිව්වා. ඒක තර්ක කරා. දැන් අද වෙලා තියෙන්නේ මොකද්ද? අද උද්දමනය වැඩි. හැබැයි මේවා පාලනය කරගෙන හැකියාව තියෙනවා. මේ පාලනය කරන්න මොකද කරන්න ඕනේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. ලංකාවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කළා විතරක් මදි උද්දමනය පාලනය කරන්න. විශේෂයෙන් විදේශ විනිමය වැඩි කරගන්න ඕනේ. මොකද ලංකාවේ කරපු ඊටාම නරක ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි මේක සිදු වුනේ. මොකද ආර්ථික ප්‍රතිපත්ති වල තියෙනවා ප්‍රසාරාත්මක ආර්ථික ප්‍රතිපත්ති සහ සංකෝචනාත්මක ආර්ථික ප්‍රතිපත්ති කියලා. මහා බැංකුව එයාට හිතන ලාවට සමහරට එකවර ප්‍රසාරාත්මක ප්‍රතිපත්ති ගෙනිනවා සංකෝචනාත්මක ගෙනිනවා. මුදල් අච්චු ගහනවා. ඒකම පොලි අනුපාතය වැඩි කරනවා. ඉතින් ඒ වගේ ඒ දෙකට ගැලපෙන්නේ නැති ප්‍රතිපත්ති ගොඩාක් පහුගිය කාලේ පුරාවටම රට තුල සිදු කරා. ඔබතුමා කියන්නේ අපේ රටේ ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමයට ගැලපෙන්නේ නැති මොඩියුලක් ඔස්සේ මේ ක්‍රියා කිරීම නිසාද ගැටලුව? පැහැදිලිවම ඒව හොඳින් අධ්‍යයනය කරලා කරන දේවල් නෙමෙයි මේවා. ඒ වෙලාවට ඒ පත්වන නිලධාරීන් විසින් කරන දේවල්. එතකොට අද මේ මිල උද්දමනය ඇති වෙන්න ප්‍රධාන හේතුව මොකක්ද? ප්‍රධානම හේතුව ඩොලර් නැති විදේශ විනිමය නැතිවීම නිසා. විදේශ විනිමය නැතිවීම නිසා මොකද වුනේ? විදේශ විනිමය නැතිවීම නිසා විදේශ විනිමයට ගෙවන ගාන ඩොලර් එකකට ගෙවන ගාන වැඩි වුණා. මේ නිසා සියලුම අපේ සියලුම දේවල් මේ දේශීය ආර්ථිකය කිව්වට මේක සම්පූර්ණව තියෙන්නේ විදේශ වෙළඳ පොළත් එක්ක එකට ගැට ගැහිලා තියෙන්නේ. ඉතින් මහාචාර්යතුමා ඒ වගේ මිල වැඩි වෙනවා. විදේශ විනිමය කියන්නේ රුපියලට ඩොලර් එකකට ගෙවන්න තියෙන ගාන වැඩි වෙනකොට වෙළඳ පොලේ භාණ්ඩ මිල වැඩි වෙනවා. ඉතින් මහාචාර්යතුමා එහෙමනම් දැන් විවෘත ආර්ථිකයේ ක්‍රියාත්මක වෙන රටක රටට අවශ්‍ය දේවල් රටේ වවාගෙන කන එක රටේ අවශ්‍ය මේ වාහන ටික රටේ හදාගන්න කියන එකත් එහෙමනම් වැරදීනේ. ක්‍රියාත්මක වෙන්නේ විවෘත ආර්ථිකය නම් එහෙමනම් මොඩියුලේ වෙනසක් නෙමේ අපි සිද්ධ කරමින් යන්නේ. ඒක මට තේරුන්නේ නැහැ කියන කතාව. දැන් ඔබතුමා කියනවානේ දැන් පවතින ක්‍රමය අපේ ක්‍රමයට ගැලපෙන්නේ නැහැ වැරදි කියලා. එහෙමනම් දැන් අපි දකිනවා බොහෝ මේ ආර්ථික මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගෙන් සිට බොහෝ විද්වතුන් කියනවා රටට අවශ්‍ය දේවල් රට ඇතුලේ නිෂ්පාදනය කරගන්න රටට ඕනේ වාහන භාණ්ඩ සේවා සියල්ල රටේ නිෂ්පාදනය කරන්න කියලා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ විවෘත ආර්ථිකය. නෑ විවෘත ආර්ථිකය කියලා කියන්නේ එකක් රටේට අවශ්‍ය භාණ්ඩ රට තුල නිෂ්පාදනය කරගන්න ඔක්කොම රටට අවශ්‍ය සියලු භාණ්ඩ රටක නිෂ්පාදනය කිරීමේ ලෝකේ කිසිදු රටක් එහෙම නෑ. ලෝකේ මේ හැම රටක්ම ලෝකේ තියෙන හැම රටක්ම
ඒක ජාත්‍යන්තර වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක විවෘතයි. එතකොට දේශීය වශයෙන් අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නොකිරීම නිසා අර උද්දමනයට භාණ්ඩ හා සේවා හිඟේ ඇති වෙනකොට රටේ ජනගහනය වැඩි වෙනවා, අවශ්‍යතාව වැඩි වෙනවා, ජීවන තත්ත්වය වෙනස් වෙනවා. ඒකට ගැළපෙන භාණ්ඩ හා සේවා රට තුළ නිෂ්පාදනය කරන්න සිදු වෙනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ ප්‍රමාණවත් තරම් සිදු නොවුනොත් පුළුවන් අය වැඩි මුදල් දීලා මිලදී ගන්නවා. ඒ වගේම භාණ්ඩ හා සේවා අපේ රටේ ප්‍රමාණවත් නොවුනහම ඒවා වෙන රටවලින් ගේන්න වෙනවා. වෙන රටින් ගේන්න නම් අපිට ඒවට විදේශ විනිමය ඕන වෙනවා. විදේශ විනිමය නැති වෙනකොට ඒවා ගේන්න බැරි වෙනවා. ඒවා ගේන්න බැරි වෙනකොට රටේ නිෂ්පාදනයටත් ඒක බලපානවා. රටේ නිෂ්පාදනයේට සම්පූර්ණ ඒකත් මොකද රටේ නිෂ්පාදනයේ පදනම් වෙලා තියෙන්නේ විදේශ මේ අමුද්‍රව්‍යත් එක්ක. එතකොට ඒක ආපහු දැන් භාණ්ඩ ගේන්න බැරි වෙනකොට නිෂ්පාදනයට බලපානවා. ඉන්පත් ආයෙත් රටේ නිෂ්පාදනය තවත් අඩු වෙනවා. මේක ඇවිල්ලා විසම චක්‍රයක්. මේක හරිය සංකීර්ණයි. මේක ඇවිල්ලා නිකන් සරලව දේශීය ආර්ථිකය කියලා කිව්වට දේශීය ආර්ථිකය කියලා දේවල් නැහැ. මම මීට කලිනුත් කියලා තියෙනවා. ලෝකේ කොහෙවත් දේශීය ආර්ථිකය කියලා නැහැ. දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමක් තියෙනවා. එතකොට මේ දේශීය ආර්ථිකය කියන එක බැඳිලා තියෙන්නේ ලංකාවේ අපි මේ නිදාසෙන් පසුව මේ ආර්ථිකය සම්පූර්ණව බැඳිලා තියෙන්නේ ලෝක අනිත් රටවලත්. ලෝකේ අනිත් රටවල් එක්ක සම්බන්ධ වෙනවා. අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, විවිධ සේවා වෙන්න පුළුවන්, තමන්ගේ නිෂ්පාදන එහාට ප්‍රොඩියුස් කරනවා වෙන්න පුළුවන්, ඒ කියන්නේ සපයනවා වෙන්න පුළුවන්. මේක එකට සම්බන්ධ වෙච්ච එකක්. කවදාවත් ඒක ඒකෙන් ගැලවෙන්න බෑ. දේශීය ආර්ථිකය කියලා හිටන් සියලු දේවල් අපට ස්වයංපෝෂිත වීමේ කිසිදු හැකියාවක් අපිට නැහැ. ඒ හින්දා අපි මේක තුලනාත්මකව මේ දිහා බලන්න ඕන සම්බරතාවයේ පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය අපිට තියෙනවා. හොඳයි. මහාචාර්යතුමා මේ අපේ රටේ අයවැය අසමතුලිතතාවය ගැන කාලයක් තිස්සේ කතා කරනවා. වැඩිපුරම මේ ওই කාරණා විස්මතු කරලා කතා කරන්නේ හැමදාම විපක්ෂය. සමහර වෙලාවට ඒ නිසාම මේ මාතෘකාව යට යනවා. හැබැයි දැන් අද වෙනකොට අපේ රටේ රාජ්‍ය ආදායම සහ ණය පිළිබඳව හැමෝම කතා කරන මාතෘකාවක් වෙලා තිනවා. අපි දැන් මේ මුහුණ දෙමින් ඉන්න ප්‍රශ්න එක්ක. ණය ගැන කතා කරද්දී අපි බොහෝම අසුභවාදීව හිතුවට ලෝකයේ ණය ලබාගත් රටවල් වල ලේඛන සහාය දත්ත ගැන පිරික්සීමේදී අපිට පැහැදිලි වෙනවා ජපානය පවා බොහොම ප්‍රබලව ණය ලබා ගන්න රටක්. එතකොට අපේ රටේ මේ දැන් අපි මේ මුහුණ දෙන ගැටලුව ඇති වෙලා තියෙන්නේ ණය හින්දා කියලා අපිට කියන්නත් බෑ. අපිට පැහැදිලි කරලා දෙන්න. රටක් ලබා ගන්න ණය රටක ආර්ථිකයට කොහොමද බලපාන්නේ? ඒක සාධාරණීයව බලපානවා නම් දැන් මේ අපේ රටයි මෙහෙම වෙලා තියෙන්නේ. ඔව් දැන් මට මගේ පඩිය රුපියල් 50000 නම් මට මගේ ගෙදරට ගන්න තියෙනවා නම් ගෘහ භාණ්ඩ ලක්ෂ 3ක් මම මගේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරනවා. හැබැයි මම ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා මගේ ගෙදර ගන්න ඕන පුටු 4යි මේසයයි එහෙම තව දේවල් මම ඒ ටික අරගන්නවා. හැබැයි මට හිතෙනවා මම එක තැනකදී දකින්න ලස්සන බුමුතුරුණු ටිකක් තියෙනවා. මම හිතන්නේ නෑ ඒකත් මම ගන්නවා ක්‍රෙඩිට් කාඩ් එකකින් ගන්න කියලා. හැබැයි දැන් ওই ටික අරගත්තට පස්සේ වෙන්නේ මට දැන් ක්‍රෙඩිට් කාඩ් එකේ පේමන්ට් එකයි ගෙවන්න වෙනවනේ. මම ওই පේමන්ට් එක ගෙවද්දි මම හිතනවා මේ මාසේ මම පේමන්ට් එක කරන්නේ ඊළඟ මාසේ මම ආයි කරනවා. එතකොට මොකද වෙන්නේ? අපි අර ණය ලබා ගැනීම සහ ණය කළමනාකාරීත්වය කියන එක හරි වැදගත්. එකම දේ තමයි අපි ණය කළමනාකරණය කරන විදිය. ඔබතුමේ කියපේ කතාව හරි. මොකද ජපානයේ 250% අර දළ දේශීය නිෂ්පාදනයත් එක්ක වගේ 250ක් 100යි 250 අතර තියෙන්නේ. ලංකාවේ මම හිතන්නේ 115කට වගේ ඇවිල්ලා තියෙනවා. අපි ණය කළමනාකරණය කරන එක. අපි මොන වගේ ප්‍රයොරිටි ලිස්ට් එකක්ද අපි ණයට දෙන්නේ? අපි දැන් අර ගෙදර මම කිව්වා වගේ දැන් ගෙදරක අපි ණයක් අරගත්තම අපි ණය ගෙවනකොට ණය ගෙවන්න හැකියාවක් තියෙන්න එපැයි. ඒ ණය කළමනාකරණයේදීත් ඒකයි. එකම දේ මම දකින දේ තමයි ලංකාවේ අපි පෞගේ අවුරුදු 40 50 තුල අපේ රට හිටපු කැටගරිස් තිබ්බනේ. මධ්‍යම පාන්තික, පහළ මධ්‍යම පාන්තික ඒ වගේ කැටගරිස් වලට එනකොට අර ප්‍රධාන වශයෙන් ලොකු බැංකු, ඒ කියන්නේ IMF එක වෙන්න පුළුවන් සහන ආධාර, අර අපි කියන්නේ ලෝන්ස් දෙන එක නෙමෙයි ග්‍රාන්ට්ස් කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් දෙන්නේ ටිකක් දිගු අවුරුදු 40කට 50කට ඉන්ට්‍රස්ට් රේට් එක අඩු. ඒවා ටිකක් අපේ රට අඩුයි දැන්. දෙන ප්‍රමාණය අපේ රටට ගන්න අමාරුයි. ඉතින් අපි ගොඩක් වෙලාට යන්න වෙනවා අපිට කොමර්ෂල් ලෝන්ස් වලට යන්න වෙනවා. එහෙම නැත්නම් රටවල් අතර ණය ගන්න යනවා. ඒවා ගන්නකොට වෙන දේ තමයි අපිට ඒගොල්ලන් දෙනවා ගොඩක් කන්ඩිෂන්ස් දානවා. ඒ කන්ඩිෂන්ස් ගැන අපි බලන්න එපා මොනවද අපිට දාන කන්ඩිෂන්ස් කියලා. ඒ බලන ඒවත් එක්ක අපි බලනවා මේ ණය අපි මොකද්ද කරන්නේ? මේ ණය අපි කළමනාකරණය කරන්නේ මොකද්ද? අපි දැන් අපි ආයතන වලත් දැකලා තියෙනවා අවුරුද්දේ අන්තිමට මිලියන 3ක් විතර ඉතිරි වුණාම හියුමන් HRM බජට් එකේ මොකද කරන්නේ? ගොඩක් වෙලාවට
ඔය ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් හරි මොකක් හරි දාලා ඒ යාළුවෝ ටිකක් හොටෙල් එකට ගෙනල්ලා ඒක වියදම් කරනවා. හැබැයි රටක් ආණ්ඩුවක් එහෙම නැත්නම් ආර්ථිකයක් හසුරවනකොට එහෙම කරන්න බෑනේ. ඒ කියන්නේ ඒක පිළිබඳව අපි කියනවානේ අර වගවීම සහ මේ අපි සර් කියන්නේ මොකද රෙස්පොන්සිබිලිටි එක අනිත් එක මොකද්ද අපි වගකීම සහ වගවීම. ඉතින් ආණ්ඩුවක් ඒක තියෙන්න ඕන දෙයක්. අරමුදල් ලබා ගැනීම නෙමෙයි ගැටලුව. අරමුදක් ලබා ගැනීමට කියන්නේ ඒක ඔබ්ජෙක්ටිව්ස් අනුව ණය ලබාගත යුතුයි. නිකන් හැම දෙයකටම ණය ගන්න. හැබැයි ණය කළමනාකරණය කිරීමේදී අපි මොනවද ප්‍රමුඛතා ලයිස්තු හදන්නේ? අපි නම්බර 1, නම්බර 2, නම්බර 3 දෙන්නේ මොකද්ද? දැන් අපිට මට දකින්න දේ තමයි දක්ෂිණ අධිවේගී මාර්ගය හැදුවා. අපි දක්ෂිණ අධිවේගී මාර්ගය හදන කාලේ සමහර අය මේ චෝදනා කරා මේක මේ කාට හරි කිරි අරන් යන්න හදන. නමුත් ඒක මම කියන්නේ ඉතාම හොඳ ප්‍රොජෙක්ට් එකක්. දැන් මිනිස්සු කීයක් ඒක ප්‍රොෆිට් මොඩල් එකක් වුණානේ. ඒ කියන්නේ හැමදේම විවේචනය කරනට වැඩිය හැබැයි ප්‍රයොරිටි ලිස්ට් එකක් තියෙන්න ඕන. දැන් අපි හිතමු අධිවේගී මාර්ග වෙන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේ රට තියෙන ආර්ථික අර්බුදයක් නෙමෙයි. මේ වෙලාවේ රටේ තියෙන ආර්ථික අර්බුදේ මැද ඩොලර් මිලියන 250ක් 300කටවත් අර ගෑස් එකක් නැවක් ආවම අපිට ගන්න අර මුදලක් නැහැ. ඉතින් මේ වෙලාවේ දැන් මේ මොකද ගන්න ප්‍රමුඛතා ලයිස්තු වල 1 2 3 4 5ට තියෙන ඒවා අපි ටිකක් ඒකට දෙන්න ඕන. අනේ ඒ පිළිබඳව හැම වෙලාවෙම විද්වත් කිහිප දෙනෙක් අතර සාකච්ඡාවක් ඇති වෙලා තමයි වැඩේ කරන්න ඕන. එහෙම නැතුව අර ගට්ස් ෆීලින් වලින් අපි කියන්නේ දැන් මට අද හිතුණා මේක කරන්න කියලා එහෙම කරන්න ගියොත් එහෙම අර වගකීම සහ වගවීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජපානය කියන්නේ ඊටම හොඳ උදාහරණයක්. හැබැයි ජපාන උදාහරණයම අරගෙන අපි සමහර එක්කෙනෙක් කිව්වොත් එහෙම ලංකාවත් අර 100ට ඒ 250ට යන එක හොඳයි කියලා එහෙම වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ තියෙන ඔබ්ජෙක්ටිව්ස් එහෙම නැත්නම් අරමුණු ප්‍රයොරිටි ලිස්ට් වෙනස් වෙනවා. ඉතින් අපි මේක දැන් ඒකත් සමහරට කියන්න පුළුවන්නේ ජපානයේ 250 නිසා අපි තාම 110 නිසා අපි 250ට ගියාට කමක් නැහැ කියලා. එහෙම කියන්න බෑ මොකද අපි ඇත්තටම ණය අරගෙන තියෙන අරමුණ මොකද්ද? ඒ ණය අරන් තියෙන ඒව දැන් අපි හිතමු දැන් ඉන්දියාවත් එක්ක මම හිතන්නේ ක්‍රෙඩිට් ලයින් එකට යන එකේ ඉන්දියාව කියලා තියෙනවා 60ද 70ද ඉන්දියාවේ දේවල් අපි ගන්න ඕන කියලා. ඒ කියන්නේ එතකොට ඒගොල්ලන් කන්ඩිෂන් එකක් දාලානේ තියෙන්නේ. ඉතින් අපි දැන් හිතනවා දැන් අපි බලාපොරොත්තු වෙනවා නේද දෙසැම්බර් 25 වෙද්දී අර නත්තල් සීයා ඇවිල්ලා සහන දෙනවා කියලා. හැබැයි නත්තල් සීයා ඇවිල්ලා සහන දීලා විතරක් නෑ. ඒ සහනත් එක්ක එහා සම්බන්ධ වෙච්ච තව ගොඩක් දේවල් තියෙනවා. ඒව පිළිබඳව ඉතින් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. සහන පිටිපස්සේ තියෙනවා. සහන පිටිපස්සේ තියෙන්නේ. ඉතින් අරයා නත්තල් සීයා දීලා යනවනේ. දැන් මේක දීලා යන්නේ නෑනේ. ඒක නිසා අපි හැම වෙලාවෙම හැම දෙයක් පිළිබඳව අපට ඒ කියන්නේ ඒ ප්‍රතිපත්ති ඒ වගේ දේවල් ගැන කරද්දී මම හිතන්නේ ඒ කියන්නේ මහ බැංකුව වෙන්න පුළුවන්, මුදල් මණ්ඩලය වෙන්න පුළුවන්, එහා සම්බන්ධ විද්වතුන් වෙන්න පුළුවන්, වෘත්තීය වෙන්න පුළුවන්. මම දකින දේ තමයි ලංකාව තුල රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රොෆෙෂනල්ස්ලා වෘත්තීයයන් එක තැනකට වාඩි වෙන්න එනවා අඩුයි. මම දන්නේ ඒකට හේතුව මොකක්ද කියලා. එනවා අඩුයි. එහෙම ආවනම් මම හිතන්නේ මීට වැඩිය හොඳ දෙයක් රටට කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහරලාට අපි කියනවානේ අර මමත්වයේ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තියෙන එක එක දේවල් වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ මම හිතන්නේ එහා සම්බන්ධව කරුණු කාරණා කරන එක වැදගත්. සා දැන් අපි ණය අර්බුදය කියන ණය උගලක අහු වෙලානේ. මහාචාර්යතුමා සමා වෙන්න. ඔබතුමා වැඩසටහන ආරම්භයේ සිට මං අහපු ප්‍රශ්න කීපයකට උත්තර දෙද්දී එකට ඇවිල්ලා සාකච්ඡා කිරීම, එක මේසයක සාකච්ඡා කිරීම, නැත්නම් සියලු දෙනාම එකතු වෙලා සාකච්ඡා කිරීම ගැන කතා කරා, ඉස්මතු කරා. ඔබතුමාත් මතක ඇති ඒ පිළිබඳව. හැබැයි දැන් අපේ රටේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක පාරිභෝගික විදිහට පුරවැසියන් විදිහට අපිට දැනෙන දේවලුත් එක්ක තව දුරටත් මේවා සාකච්ඡා කර කර විසඳන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවානේ. අපි හැමෝම උපයගත්ත දෙයින් කොහොමද දවසේ වේල සරි කරගන්නේ කියන ගැටලුවට දැන් මුහුණ දෙමින් ඉන්නවා. තව දුරටත් මේවා සාකච්ඡා කරලා වටමේස සාකච්ඡා වලින් කෙටුම්පත් හදලා වැඩපිළිවෙළවල් හදලා මේ දේවල් විසඳ ගන්න කල් තියෙනවද? දැන් එකම දේ තමයි දැන් ඉස්සරහට යද්දී අපිට දිගු කාලීන කෙටි කාලීන නිසා ක්ෂණික තීරණ ගන්න එපා. දැන් ක්ෂණික තීරණයක් ගද්දී ඔය කියන විදිහකට සාකච්ඡා කරන්න වෙලාවක් නැති වෙයි. නමුත් දැන් හැම වෙලාවෙම කරන්නේ ක්ෂණික තීරණ ගැනීම වලදී වෙන්නේ අර මම කලින් කිව්වා වගේ අර විශ්වවිද්‍යාල අර්බුදයේ තියෙන රාගම අර්බුදය ආව සයිටම් ආව ඒ අර්බුදයට ක්ෂණික විසඳුමක්නේ. දිගු කාලීන අරමුණකට යද්දී දැන් ඔය ඕනම ආයතනයකට තියෙනවනේ අරමුණු තුනක් තියෙනවානේ. දිගු කාලීන අරමුණු තියෙනවා, මධ්‍ය කාලීන සහ කෙටි කාලීන. කෙටි කාලීන ඔය කියන එක හරිය. කෙටි කාලීනව ක්ෂණිකව කරන්න තියෙන දේවල් වලට එහෙම මණ්ඩලපත් කරලා කරන්න බෑ. හැබැයි මේ රටට තියෙන්න එපැයි අර මම කිව්වා වගේ 2030කට 2040 වෙද්දි මේ රට කොතනද තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාව කොතනද අපි තියෙන්න ඕන. ශ්‍රී ලංකාව මේ ලෝකේ කොතනද තියෙන්නේ. ශ්‍රී ලංකාව කොතනද තියෙන්නේ කිව්වම එහා සම්බන්ධ කරුණු කාරණා කරද්දී ඔය සියලු දෙනා අතරම ගොඩක් ඒ කියන්නේ වෘත්තීය ආයතන වෙන්න පුළුවන් අනිකුත් අය අතර එකමුතුවක් තියෙනවා. දැන් අපි සංචාරක කර්මාන්තය කියන එක උදාහරණයක් ගත්තොත් දැන් තාම ශ්‍රී ලංකාවේ නම්බර් 1 ඩෙස්ටිනේෂන් එක සීගිරිය වුණාට සීගිරියට වෙබ්සයිට් එකක් නැහැ.
අපි සීගිරිය කියලා ගැහුවොත් ටයිප් කරාම සීගිරිය මම හිතන්නේ .org මොකක් හරි න ඒ වෙබ්සයිට් ගැන නෙමෙයි කියන්නේ. දැන් අපි කැනඩාවේ බැලුවම කැනඩාවේ සමහර ඩෙස්ටිනේෂන්ස් තියෙනවා. වෙබ් එකේ තියෙන ලස්සන ඩෙස්ටිනේෂන් එක අපි ඇත්තටම ගියා මේක එච්චර ලස්සන නෑ. ලංකාවේ ලස්සන තැන් තියෙනවා 5000කට වැඩිය. සීගිරියට හරියම වෙබ්සයිට් එකක් නැති රටක් නම් මේක. එතකොට අපි මොකද්ද සංචාර කර්මාන්තය ගැන කතා කරන්නේ? විශ්වවිද්‍යාල ළමයින්ට අසයින්මන්ට් එකකට දෙන්න පුළුවන් සමහරවිට වෙබ්සයිට් ටික හදන්න කියලා. ඒ දරුවෝ කරයි. ඉතින් ඒ කියන්නේ යන්නේ ඒ වගේ හැම දෙලාක සංචාරක අමාත්‍යාංශය එකතු වෙන්න ඕන අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක. එහෙම නැත්නම් අපි හිතමුකෝ සතුසට හාල් ගන්න බැරි නම් එතකොට සතුසයි කෘෂිකර්ම අමාත්‍යාංශය එකතු වෙන්න එපේ. නැතුව එකපාරට හාල් ඉම්පෝට් කරන්න බෑනේ. අර එහෙම අර මම කියන්නේ ඒක අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ කියන්නේ අන්තර් සහයෝගීතාවය. ඔව් ඒක කොහොමත් එහෙම වෙන්නේ නැහැ. හේතුව තමයි හැම එක්කෙනාම බලනවා ඒ කියන්නේ හැම දෙයක තුලදීම Tamanට මේක තුල ක්‍රෙඩිට් එකක් ලැබීම කියන එක. ඒකේ වැඩක් නැහැ. ජනතාවක් හැටියට හිතන්න ඕන අර මහ පොදු සාධකයත් එක්ක යනවා මිසක් කුඩා පොදු ගුණාකාරයත් එක්ක ගනුදෙනු කිරීම තුළ මම හිතන්නේ අපි ලොකු අර්බුදයක වැටලා තියෙන්නේ. මහාචාර්යතුමා මෙතුමා ඉස්මතු කරා අපේ රටේ සංවර්ධන ව්‍යාපාර පිළිබඳව හයිවේ එක ගැන මතක් කරා. අධිවේග මාර්ග පිළිබඳව. මුදල් ණයට අරගෙන විදේශ රටවල් වලින් ඒ මුදල් සංවර්ධන ව්‍යාපාර සඳහා බැර කිරීම ඒවා සඳහා යොදා ගැනීම කොහොමද රටක ආර්ථිකයට බලපාන්නේ? ඇත්ත වශයෙන්ම රටේ රජයේ මුදල් ණය ගත්තත් මේ රජ පොදු මුදල් ටැක්ස් බදු වලින් ගත්තත් පොදු මුදල් මේ පොදු මුදල් භාවිතා කරන්න ඕනේ ඇත්තටම ඵලදායී ආර්ථික කාර්යයන් සඳහා ප්‍රතිලාභ ලැබෙන දීර්ඝකාලීන ප්‍රතිලාභ ලැබෙන ජනතාවට ප්‍රතිලාභ ලැබෙන කාර්යයන් සඳහා තමයි යොදවන්න ඕනේ. ඔබතුමා කියන්නේ සල්ලි වියදම් කරන්න ඕනේ සල්ලි ලැබෙන දේවල් සඳහා. ඵලදායී දේවල් සඳහා. මුදල් ලැබෙන්නත් පුළුවන් ඒ වගේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නත් පුළුවන්. එතකොට එවැනි දේවල් වලට තමයි මේ මුදල් වැය කරන්න ඕනේ. ඇත්ත වශයෙන්ම පසුගිය කාලයක කවුරුත් දන්න දෙයක්. මේ වැඩි අපි ඒකට කාලනාසි කරන තේරුමක් නැහැ. ඒ කියන්නේ ණය මුදල් යෙදෙව්වේම බොහෝ වෙලාවට වැඩි කොටසක් දේශපාලන ව්‍යාපෘති සඳහා. ඒ කියන්නේ මේ තමන් ඡන්ද ලබා ගැනීම සඳහා තමන්ගේ පළාතට වැඩ කිරීම සඳහා ඒ අනවශ්‍ය දේවල් සඳහා මේ ණය මුදල් යෙදෙව්වා. දේශපාලන කාර්යයන් සඳහා ඵලදායී ආර්ථික කාර්යයන් සඳහා යෙදෙව්වේ නැහැ. ඒ වගේම ඔය ප්‍රතිපත්ති සකස් කරනකොටත් මෙතුමා සඳහන් කරා ඔබ නිතර කතා කරා අපිට අපි වරද්ද ගන්න තැනක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රතිපත්ති සකස් කරනකොට ඇත්තටම මේකට සම්බන්ධ කරගන්න ඕනේ. ඒ අය එක්ක කතා කරන්නවත් අඩු ගානේ ඕනේ. ඒක භාවිතා කරන අවසාන භාවිතා කරන පුජ්‍යලයා. මේකේ අවසාන ප්‍රතිලාභයක් තියෙනවානේ. ප්‍රතිලාභේ ලබන අය. එතකොට ඒවට එහෙම අය සම්බන්ධ කරගන්න නැතුව නිලධාරී උගත්තු කියලා කණ්ඩායමක් එකතු වෙලා ප්‍රතිපත්ති සකස් කරනවා. මේ සකස් කිරීම ඉතාම අසාර්ථකයි. දැන් සමහර කමිටු ගත්තත් එහෙමයි. ලංකාවේ මේ දැන් මෙඩිකල් කවුන්සිල් එක ගත්ත ඔක්කොම දොස්තරලා. මොකද දොස්තරලට නෙමෙයි මේ හෙල්ත් කියන මේ කියන්නේ හෙල්ත් අමාත්‍යාංශයේ මේ ඒ කියන්නේ වෘත්තිය තියෙන දොස්තරලා වෙනුවෙන් නෙමෙයි. ඒක තියෙන්නේ මහජන රටේ ජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන් පබ්ලික් හෙල්ත් වෙනුවෙන්. ඒක තියෙන්නේ. එතකොට ඒකට දොස්තරලා විතරක් ඉඳලා හරියන්නේ නැහැ ඒකට. ඒකට ඉන්න ඕනේ ඒක අර මහජනතාව නියෝජනය කරන පබ්ලික් හෙල්ත් ඒ පැත්තෙන් ඒකේ ප්‍රතිලාභ ලබන පැත්තේ ඒ මෙඩිකල් කවුන්සිල් එක ඇතුලේ ඉන්න ඕන. එහෙම හිටියේ නැත්නම් ඒක එක පැත්තකට තමයි ඒක මේ වෘත්තීය පැත්තට තමයි බර වෙලා යන්නේ. දැන් උදාහරණයක් හැටියට මම ඊයේ පෙරදා කිව්වා මේ බැලුවා වැඩසටහනක්. ඒක කියනවා මේ ඉදිරියේදී තාම නොතුරු අනාගතයේදී මේ දේශගුණික විපර්යාස නිසා බොහෝ භෝග අපට අහිමි වෙනවා. ලෝකෙට අහිමි වෙනවා. මේ බොහෝ භෝග කියන්නේ මිදි වෙන්න පුළුවන්, වයින් නැති වෙනවා, චොකලට් නැති වෙනවා, මේ බොහෝ දේවල් නැති වෙනවා. ඒ නිසා ජනතාවගේ පෝෂණයට මේක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා කියන එක. ඒකට ඒකට විසඳුම් හොයන්න නම් මේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ඒක විසඳුම් හොයන්න නම් ගොවියොත් විද්‍යාඥයොත් තාක්ෂණ වේදිනුත් එකතු වෙලා මේකට විසඳුම් හොයන්න කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් අපේ විසඳුම් හොයන්නේ කොහොමද? අපේ විසඳුම් හොයන්න ගොවියා එක පැත්තකට තියෙනවා. දැන් අපේ පහුගිය කාලේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වෙච්ච හැම දෙයකදීම සිදු වුණේ ඒක. ගොවියා පැත්තක. ඒක ගොවියා තමයි මේක දන්නේ. මේක මේ කාබනික පොහොර වලින් වගා කරන්න පුළුවන්ද? ප්‍රශ්න මොනවද? ඒ ප්‍රායෝගික තත්ත්වය දන්නේ අය. ඒතර එතන ඉන්නවා හොඳ ගොවියෝ ඉන්නවා. හොඳ වෘත්තිකයෝ. ඒ කියන්නේ ඕනම ක්ෂේත්‍රයක ඒ ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව වැඩ කරන
ඒව ගැන උනන්දුවක් දක්වන අය සමාජයේ පුරාවටම ඉන්නවා. සෞඛ්‍යය ගැන, පරිසරය ගැන, ගොවිතැන ගැන, අධ්‍යාපනය ගැන ඒ සමාජයේ ඒව ගැන උනන්දු දක්වන පුජ්‍යලෝ ඉන්නවා. අන්න ඒ අය සම්බන්ධ කරගන්න ඕන මේ ප්‍රතිපත්ති සකස් කරනකොට. එහෙම වුණොත් තමයි මේ ප්‍රතිපත්තිය පහළට යන්නේ. ඒ ප්‍රතිපත්තිය සකස් කරන ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ, ඒ අයට ප්‍රතිලාභ ලැබෙන්නේ. අද බොහෝ වෙලාවට මේවා සිදු වෙන්නේ මේ එක කණ්ඩායමක් එකතු වෙලා, උගත්තු කියලා කණ්ඩායමක් එකතු වෙලා ඒ කට්ටිය මෙහි ඉඳලා තීරණ ගන්නවා. ඒ තීරණවල පව් ගෙවන්න සිදු වෙන්නේ අර ජනතාවට තමයි ඒවා ගෙවන්න වෙන්නේ. ඒ කට්ටිය ගෙවන්නේ නැහැ ඒවා. එතකොට අපේ කවදාවත් එහෙම ප්‍රතිපත්ති තිබ්බේ නැහැ. ඔය අපේ ගොඩාක් ඒවා ඇවිල්ලා තියෙන දුලාශී මේවා මේ ඡන්ද ප්‍රකාශන. තේරෙනවද? මේවා මේ දැන් සෞභාග්‍ය දැක්ම කියලා කියන්නේත් එහෙම එකක්. තේරෙනවද? විවිධ ශ්‍රී ලංකා කියන ඒ වගේ විවිධ දේවල් ආවනේ මේ ඔක්කොම මොනවද? දේශපාලන පක්ෂයක් විසින් ඡන්දෙට කලින් ඉදිරිපත් කරන සුරංගනා කතාවක් මේක. තේරෙනවද? ඒක ඇවිල්ලා මේ ප්‍රතිපත්ති මේ එහෙම එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා එහෙම නෙමෙයි මේ දීර්ඝකාලීනව මධ්‍යකාලීනව ප්‍රතිපත්ති කියලා කියන රටක. ඒ දීර්ඝකාලීන මධ්‍යකාලීන ප්‍රතිපත්ති ඒ වෘත්තිකයෝ සහ ප්‍රතිපත්ති සම්පාදකයන් සීලුවා එකතු වෙලා මේක ගන්නේ ඒ රටේ දීර්ඝකාලීනව. ඒක මොන ආණ්ඩුවක් ආවත් මොන දේශපාලන පක්ෂයකපත් වුණත් ඒකේ අවසාන ප්‍රතිලාභය ජනතාවට යනතරයි. ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම ඒවා අපේ රටේ ඇත්තෙම නැහැ. ඉතින් එවැනි තත්වයක් යටතේ අපිට තාමත් මට නම් පේන්නේ නැහැ එහෙම එකක් තියෙනවා කියලා. ඒ නිසා අපි මේ යන විදිහට ගියොත් මම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා. එහෙම අපිට දකින්න ලැබෙන්න එපා. මෙහෙම ගියොත් අපිට මේ සමාජයේ බාණ්ඩ හිඟේ ඇතිවීම නිසා මිනිස්සු අතර සමාජයේ ප්‍රශ්න ඇති වෙනවා. දැන් කොළඹ පිට එහෙම ප්‍රශ්න තියෙනවා. පෙට්‍රල් සෙට් ගාව විවිධ ප්‍රශ්න ඇති වෙනවා. දැන් මම මෙහෙම හිතන්න දුලාශී පහුගිය කාලේ කොවිඩ් කාලේ මේ ලෝකේ දියුණු රටවල් වල මිනිස්සු පොලිමේ ගිහිල්ලා බඩු ගත්ත, අනිත් එක්කනාට අවස්ථාව දුන්න, මේ අනිත් එක්කනාගේට ගරු කරන සමාජය තුල, මේ බටහිර සමාජය තුල ඒ සමාජයේ එහෙම පැවතුනේ සමාජයේ ඒ අර සමානතාවයේ පවතින තාක් කල් තියෙන තමන්ට අවශ්‍යතාවයේ ඇති නොවන තාක් කල් ඒක පවතිනවා. අපි දැක්කා ඒ රට එවැනි තිබ්බ රටක වල පවා මේ අපේ මේ සුපර් මාකට් වල මේ টয়ලට් මේ පේපර්ස් නැතු වුනහම ඒක ගන්න මිනිස්සු ගහ ගන්නවා. මේ টয়ලට් පේපර්ස් ටික ගන්න. හැබැයි ඒක හිටියේ ඒ කට්ටිය ඊටාම හොඳ එකිනෙකාට සහයෝගය දෙන්න, එකිනෙකාට අවස්ථාව ලබා දෙන සමාජයක් තුළ. හැබැයි අපි තාම ඉන්නේ එහෙම සමාජයක නෙමෙයි. ඒතර අපි වාගේ සමාජයක මේ වගේ බාණ්ඩකයක් ඇති වුණොත් ඉදිරියේදී තව මේක වැඩි වුණොත් වැඩි වෙනවා. ඒක ආර්ථිකේ වැටෙනවා කියන තාම මේ වැටීමේ ලකුණු මේ තියෙන්නේ. මොකද මේවට කිසිදු වැඩපිළිවෙලක් මට නම් තාම නම් පෙනිල්ලම නැහැ. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට විසඳුම් හැටියට කිසිදු ප්‍රශ්නෙට විසඳුමක් එන්නේ නැහැ වැඩපිළිවෙලක් නැත්නම්. ඒක ප්‍රතිපත්තියක් නැත්නම්. මහාචාර්යතුමා සමා වෙන්න ඔබතුමාගේ පිළිතුරට බාධා කරන්න සිද්ධ වෙනවා. අපි සූදානම් වෙන්නේ හිතවතුනි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි මහාචාර්යතුමාගේ පිළිතුරත් එක්ක යලිත් එකතු වෙමු. විරාමයෙන් අනතුරුව නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද අපේ මාතෘකාව ඩොලර් රුපියල් 6ට. අපි විරාමයට යන්න කලින් මහාචාර්යතුමාගේ පිළිතුරත් සමග හිටියේ. මහාචාර්යතුමා. අපි කතා කර හිටියේ ඇත්තටම මේ ජනතාව මේ ආර්ථිකය තාම වැටීමේ ලකුණු වල අපි ඉන්නේ. ආර්ථිකයක් වැටෙනවා කියන එක මම විතර කලිනුත් කියලා තියෙනවා. මේක එකපාර මිනිස්සු ආර්ථිකය වැටෙනවා කිව්වම මේකේ මේ ආසියානාවක් කඩන් වැටෙනවා වගේ වැටෙන එකක් නෙමෙයි. ඔබතුමා කියන්නේ තාම ආර්ථිකය වැටිලා නැතුවද මේ අපිට මෙච්චර මම කියන දේ අහන්න. ප්‍රශ්න දැනෙන්නේ. මේකට විසඳුම් හොයනවා කියන එකත් පාරක යනකොට වාහනයක දුම් දාලා වාහනේ අදින්න නැත්නම් කෙනකින් අහන්න පුළුවන් මොකද්ද ප්‍රශ්නේ කිව්වම කීයකින් ඕකේ අහවල් එක ගෙවිලා තියෙන්නේ ඒක දාපුවම මොක හරියනවා කියලා කියන්න පුළුවන්. ඒතකොට මේ ආර්ථිකයක් වැටෙනකොට ඒකට විසඳුම ඒ වාහනයක එන්ජින් එකේ ප්‍රශ්නෙට විසඳුම දුන්නා වගේ දෙන්න බෑ. මේක එකිනෙකට බරපතල සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතකොට මේ ආර්ථිකයක් පහළට වැටීමේ ලක්ෂණ තමයි මේ පේන්නේ. ඒතකොට මේක අනිවාර්යයෙන්ම මේකට විසඳුම් ඉදිරිපත් කරේ නැත්නම් මීට වඩා මේක ඉතාම දරුණු තත්ත්වයට මේකපත් වෙනවා.
ඒ දරුණු තත්ත්වයට මිනිසුන්ට ආර්ථික ප්‍රශ්න එනකොට මේක සමාජ ප්‍රශ්න බවටත් මේක පත් වෙනවා. ඒතකොට මේක වළක්ව ගන්න නම් පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒක ජනතාවටත් පේන්න ඕන. ඒක හැමෝටම මේක තේරෙන්න ඕන. හොඳයි එහෙනම් අපි ක්‍රමවේදය ගැන කතා කරමුකෝ මහාචාර්ය. ඒ ක්‍රමවේදය මේ ඉදිරි මිනිත්තු දෙකේ ඒ ක්‍රමවේදය කතා කරන්න බෑ. ඒ ක්‍රමවේදය තමයි අපි කතා කරගෙන ආවේ. ඒ ක්‍රමවේදයට එන්න නම් පැහැදිලිවම රජය එක දීර්ඝකාලීනව ක්‍රමවේද තියෙනවා, මධ්‍ය කාලීන තියෙනවා, ක්ෂණිකව තියෙනවා. ක්ෂණිකව කරන්න ඕන දේවල් තමයි මම කිව්වේ වහාම. ක්ෂණිකව වහාම රජය ඩොලර් මේ බිලියන කීපයක් සොයා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. කොහොමද සොයාගන්නේ? මම සොයාගන්න විදිහ කිව්වේ සොයාගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ තියෙන ඉන්දියාවෙන් මේ ඉන්දියා බඩු ටික ඔයාලගේ බඩු ගන්නවා අපිට තෙල් ටික ගේන්න ඔයාලගෙන් බිලියන මේ මිලියන 500ක් දෙන්න. එහෙම නැත්නම් බිලියනයක් දෙන්න අපට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න එහෙම දෙන්න කියලා හරි ඔයාලගේ භාණ්ඩ ටික අපි ගන්නම්. එහෙම නැත්නම් චීනෙට අපි මේක විකුණනවා මේ ඉඩම තියෙනවා මේක ඇල්ල අපි ඔයාලට මේක විකුණන්නම්. අරක මේ නගරහිර මේක අපි ඔයාලට දෙන්නම්. ඒව නෙමෙයි විසඳුම. ඒව ඇවිල්ලා හරියට අර ඉස්සර මට මතකයි අපේ අම්මලාම කියනවා අනේ ওই මිනිස්සයා ওই ඉඩම් අරන් තියෙන්නේ ඔය කරෝල කෑල්ලට ලුණු විකුණලා එහෙම කරලා ඔය ඉඩම් ටික ලියාගෙන තියෙන්නේ. ඒ තත්ත්වෙට තමයි මේ ඉන්දියාවටයි චීනයටයි අපි ග්‍රහණයට හසු වීගෙන යන්නේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඇත්තටම බටහිර යුරෝපයෙන් අපට ආධාරයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය හොඳටම තියෙනවා. බටහිර යුරෝපයෙන් අපි බිලියන කීපයක් බිලියන 7-8ක් අපි මුදල් ලබා ගත්තේ නැත්නම් මේ ප්‍රශ්නෙට මොකද දැන් අපි කියනවන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඒවා අපි කලින්ම කිව්වා අපි ඒවා. දැන් මේ ක්ෂණික විසඳුමට ඒක හරියන්නේ නැහැ. ඒකට කල් යනවා. දැන් තියෙන ක්ෂණික විසඳුම එකම දෙයයි තියෙන්නේ අනිවාර්යයෙන්ම ඩොලර් ප්‍රමාණයක් අපි හොයාගන්න වෙනවා. බටහිර රටවලින් අපිට දෙන්නේ නැහැ. ඒ කට්ටිය දෙන්නේ යහපැවැත්මක් ආර්ථික වැඩපිළිවෙලක් ගොඩ යන මාර්ගයක් මේ දේශපාලනික වෙනසක් සිදුවන තත්ත්වයක් යටතේ තමයි ඒ කට්ටිය ඒක දෙන්නේ. ඒ කට්ටියන්ට විශ්වාසයක් තියෙන්න ඕනේ මේ වාගේ මෙහෙම කණ්ඩායමකට අපි දෙනවද දෙන්න නම් උඹලා මොන විදියටද සූදානම් වෙලා ඉන්නේ? කොහොමද මේක ගොඩ යන්නේ? කොහොමද මේ මුදල් මොනවටද පාවිච්චි කරන්නේ? කොහොමද මානව අයිතිකාරයන් රකින්නේ කියන එක අපි ඒක පෙන්වන්න ඕනේ. ඒකට තමයි රජය මේ වෙලාවේ පැහැදිලිවම කටයුතු කරන්න ඕනේ. ඒක තමයි ක්ෂණිකවම විසඳුම මේ කඩාන වැටෙන එක නතර කරන්න නම්. මහාචාර්යතුමා ඩොලර් ප්‍රශ්නේ විසඳන්න රජය මොනවද කරන්න ඕනි කියන කාරණාව ගැන මෙතුමා පැහැදිලි කරා. රජයට වගේම පුරවැසියන් විදිහට අපිටත් වගකීමක් තියෙනවානේ. මිනිස්සු විදිහට අපිට මොනවද කරන්න පුළුවන්? ඔය දැන් මම දැන් හෙට උදේට නැගිටිද්දි මම බල්බ් එක දාද්දි මම හිතන්නේ මේ ලයිට් එක දාද්දි 80ක් මේ ඩොලර් එකක් වීදම් වෙනවා. මොකද දැන් ඔක්කොම අපි අනේනේ කරලා ඒකත් කරන්නේ. අනේ එතනින් පටන් ගන්න ඕන. ආයතනයකට ගියත් ආයතනයක වැඩ කරන්න ගියත් දැන් අර අපි කිව්ව උදාහරණ තමයි රාජ්‍ය සේවකයෙක් අපි IIT ආයතනයකට ටෙලිෆෝන් කෝල් එකක් දීලා මගේ එක්ස්පෝර්ට් ප්‍රොඩක්ට් එක පිළිබඳව ක්වොලිටි ඇෂුරන්ස් එකක් ගන්න මට අවුරුදු 1.5ක් විතර බලන් ඉන්න තියෙනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇත්තටම කියන්නේ පුරවැසියෝන්ගේ වගකීම කියන එක මම විශේෂයෙන්ම වැදගත් වෙන එක තමයි හැම කෙනාටම තමන්ගේ රාජ්‍යාංශය වෙන්න පුළුවන්, පෞද්ගලිකාංශය වෙන්න පුළුවන්. හැම එක්කෙනාටම තියෙනවා තමන්ගේ රෝල් එකක්. තමන්ගේ දැන් අපි කියන දැන් මම ගොඩක් වෙලාට දකින දේ තමයි තමන්ගේ යුතුයකම් සහ වගකීම් පිළිබඳව මිනිස්සු කතා කරනට වැඩිය මිනිස්සු ඊට එහා ගිහලා වෘත්ති අයිතිවාසිකම් ගැන තමයි ගොඩක් කතා කරන්නේ. ඒ කතා කළ යුතුම දෙයක් වෘත්ති අයිතිවාසිකම්. හැබැයි ඒ ගැන කතා කරද්දී අපිට තියෙන්න එපයි දැන් උදාහරණයක් ගත්තොත් වෙනත් රටවත් එක්ක ගත්තම හොඳම සංසන්දනය තමයි නිදාස් අධ්‍යාපනයේ. දැන් කන්නංගර මහත්තයා 1940 ගණන් වල නිදාස් අධ්‍යාපන පනත ගෙනල්ලා මන්ත්‍රණ සභාවෙන් පල්ලෙහාට බහිද්දී ඉන්දියාවේ මන්ත්‍රණ සභාවේ නියෝජිතයෙක් ඉඳලා තියෙනවා. බදාගෙන කියලා තිබ්බලු ඔබතුමා ඉන්දියාවේ හිටියනම් දෙවි කෙනෙක් කියලා. එහෙම දෙවි කෙනෙක් වෙච්ච කන්නංගර මහත්තයාව අවුරුදු 4ක 5කින් පස්සේ මතුගම ආසනෙන් පරද්දලා ගෙදර යවුවානේ. හැබැයි නිදාස් අධ්‍යාපන තුල නිසානේ අපි මෙහෙම ඉන්නේ. එහෙනම් මේ නිදාස් අධ්‍යාපනය කියන එක සහ ડોક્ટર CW කන්නංගර මහත්තයාගේ ලබාගත්තු දෙයට මොකද්ද අපි ගෙවලා තියෙන්නේ? රජයේ ආයතනයක් වෙන්න පුළුවන් අනිකුත් ආයතන වල ඉන්න අයට තියෙන්න ඕන කන්නංගර ප්‍රතිඥාවක් ගැන කතා කරනවා. මම හිතන්නේ මෙතුමත් ඒ හා සම්බන්ධව ලොකු කතිකාවක ඉන්නවා. ඉතින් ඒව ගැන අපි පොඩ්ඩක් විමසීමක් තියෙන්න ඕන. මොකද ජාතියක් හැටියට කතා කරද්දී මම හිතන්නේ අපි කියන්නේ ජාතියක හැම වෙලාවෙම තියෙන ඕන ඉතිහාසය. දැන් අපි ඉතිහාසය ගැන කතා කරොත්
අපි උදාහරණයක් ගත්තොත් අවුරුදු 2000කට 3000කට කලින් පොළොන්නරුවේ හොස්පිටල් එකකින් හොයාගන්නවා සර්ජිකල් ඉක්විප්මන්ට්ස්. සීගිරිය ගැන කතා කරමු, අනිත් දේවල් ගැන කතා කරමු. අපිට ඊටාම හොඳ ඉතිහාසයක් තියෙන රටක්. ඉතිහාසයේ ගෞරවනීයත්වය පිළිබඳව අපි මේ විස්මිත වෙනවා ගමන් මේ දැන් අපි හිතමු සීගිරියේ තියෙන වෝටර් කූලින් සිස්ටම් එක ගැන ඒක තාම ආකිටෙක්චර්ස්ලාට හිතා ගන්න බෑ ඒක කොහොමද උනේ කියලා. ඉතිහාසය ගැන හැමදාම අපි කතා කරනවානේ මහාචාර්යතුමා. ඒ කතා කරන එක පිළිබඳව ඒකද අපි අමන්දානන්දේට පත් වෙන ගමන් දැන් මොකද අපි කරන්න කියන පිළිබඳව අපි විසඳුමක් දෙන්න ඕන. අපි කතා කරලා එතනින් නතර වෙනවා. අනිවාර්යයෙන්ම ඒ කතා එතනදී අපිට කරන්න තියෙන තමයි ඉතිහාසයේ මේ මිනිස්සු යමක් කරලා ඉතිරි කරලා තියෙනවානේ. කන්නංගර මහත්තයා යමක් කරලා තියෙනවානේ. මේ මිනිස්සුන්ට ග්‍රැටිටියුඩ් එක. එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට ඒ ගෞරවයක් අපි කරන්න ඕන. මේක අපි වෙන්නේ අර ඒක ඉතිහාසය පිළිබඳව අපි අමන්දානන්දේට පත් වෙලා ඒක පිළිබඳව අදිමාන්‍යකින් ඉන්නව මිසක්කා මේ වෙලාවේ මගෙන් රටට අර එකතර මම හිතන්නේ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි කියලා තියෙනවා always you have to think what you can do for your country what the country can do for you. අපි හැම වෙලාවෙම හිතන්නේ අපි මේ ටික මට ලැබෙන්න ඕන. මේ ටික ලැබෙන්න ඕන. මාසේ පඩියවස මොකද දන්නද වෙලා තියෙන දේ තමයි ලංකාවේ රාජ්‍ය අංශය කියන එක පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය බැලුවොත් විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ හැම මිනිස්සු 15කටම රාජ්‍ය අංශ සේවකයෙක් ඉන්නවා. විශේෂයෙන්ම වැදගත් එක තමයි දැන් අපි හිතමු BOI ප්‍රොජෙක්ට් එකක් අපිට ගේන්න ඕන ලංකාවට අවුරුද්දක් දෙකක් එතන මේ මිනිස්සු රස්තියාදු කරනවානේ මේ යාන්ත්‍රණයේ තියෙන රාජ්‍ය නිලධාරී වෙන්න පුළුවන්. ඒ යාන්ත්‍රණේ කැරකෙනකොට හැම කෙනාටම තියෙන රෝල් එකක්. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ විශ්වවිද්‍යාල වෙන්න පුළුවන් අනිකුත් ආයතන වෙන්න පුළුවන් පුරවැසි වගකීම කියන එක. දැන් මම හැම වෙලාවෙම දැන් අපි කතා කරන දේ ප්‍රායෝගික යථාර්ථයක් වෙන්න ඉපේ. මොකද්ද අපි කැප කරන්නේ? වාහනයකට පෙට්‍රල් ටික ගහන්න ගියාම අපි මේ ෆුල් ටැංක් ගහනවද? එහෙම නැත්නම් අපි ඒකෙන් ෆුල් ටැංක් ගහන්න නැතුව මම හිතනවා ලීටර් 5ක් මම අඩුවෙන් ගහනවා. ඇයිම මේක අඩුවෙන් ගන්න අඩු ගන්න තව මිනිස්සුෙකුට දෙන්න ඕන කියලා. මම හිතන්නේ එහෙම ආකල්ප මේ වශයෙන් මිනිසුන්ට ඇති වෙලා නැහැ තාම. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම කරන්නේ අර මුතුමා වගේ පැනික් බයින් කියන්නේ. පැනික් බයින් කියන්නේ අපි මේ වෙලාවේ අපි උපරිම දේ අපිට කරගන්න බලනවා. අපි උපරිම දේ කර ගැනීම තුළ වෙන්නේ අර අවාසනාවන්ත ලෙස ඒකෙන් 50%කට අනිකුත් ජනතාවට පාඩුවක් වෙන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම අනිත් අය ගැන සිතන්න ඕන. මේ අර්බුදයේ ස්වરૂපයේ ජනතාව වටහා ගන්න ඕන සහ රජයක් මගින් උනත් විශේෂම කරන්න ඕනේ තමයි අර්බුදයේ ස්වરૂපය පිළිබඳ ජනතාවට නිසි පරිදි සංනිවේදනය කරන්න ඕන. මහාචාර්යතුමා ඩොලර් රුපියල්ද දේශීය කර්මාන්ත වලින් ලබා ගන්න දායකත්වයේ ප්‍රමාණවත්ද අපේ රටේ? දුලාශී දේශීය කර්මාන්ත වලින් කර්මාන්ත වෙන්න පුළුවන් කුෂි කර්මාන්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපනයන කියන එක. මේ අපනයන වලින් වාර්ෂිකව ලැබෙන අපනයන ආදායම් වැඩි වෙවි යනවා. දැන් 2021ත් වැඩි වුණා. හැබැයි මේක අපට සතුටු වෙන්න පුළුවන් මේ වැඩි වුණා කියලා මම දැක්ක පහුගිය කාලේ ලොකුවට කතා කරනවා. එහෙම සතුටු වෙන්න පුළුවන් මට්ටමක් නෙමෙයි ඒක. නමුත් වැඩි වෙනවා. ඒක හොඳයි. ඇත්තටම අපනයන වල අපි අපනයන විවිධාංගීකරණයකට යා යුතුයි. ලෝකේ ජනතාවගේ ජීවන තත්ත්වය වෙනස් වෙනවා. පරිභෝජන තත්ත්වයන් වෙනස් වෙනවා. එතකොට ඒවට ගැලපෙන භාණ්ඩ හා සේවා අපි මෙහි ඉඳලා සපයන්න ඕනේ. ඒතර භාණ්ඩ හා සේවා සපයනකොට ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි වගේ ගුණාත්මක භාවය සහ පිරිවැය. ඒතකොට අපිට ඒ පිරිවැය මේව අඩු කරගන්නත් ඕනේ, ගුණාත්මක භාවය පවත්වාගෙන යන්නත් ඕනේ භාණ්ඩ හා සේවා වල. ඒවා එකපාරට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ අරුබුදයට දුලාශී ඔය අපි කතා කරන්නේ දීර්ඝකාලීන විසඳුම්. මේවා රටක අපනයන වැඩි දියුණු කරගන්න. ඒවා දීර්ඝකාලීනව කරන්න ඕන, ක්ෂණිකව කරන්න බෑ. හැබැයි ක්ෂණිකව කරන්න පුළුවන් දේවල් තමයි අපි අර ඉක්මනට මුදල් ප්‍රමාණයක් හොයාගන්න ඕන කියන එක, විදේශ විනිමය ප්‍රමාණයක් හොයාගන්න ඕන කියන එක. ඒ වගේම මම නම් මේ වෙලාවේ ජනතාවට කියන්න උත්සාහ කරන්නේ දුලාශී අපි අපනයන වැඩි කරගන්න ඕනේ. විදේශ සංචිත අපි විදේශ රටවල වැඩ කරලා ඒවා පුළුවන් තරම් ගෙන්න ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒවා මේ ජනතාවගේ වැඩ නෙමෙයි. ජනතාවට මේ වෙලාවේ මම නම් කියන්නේ කලබල වෙන්නේ නැතුව ඉවසීමෙන් ගැටුම්කාරී තත්ත්වයන් වලට යන්නේ නැතුව ඉවසීමෙන් හැබැයි මේක දුක් විඳින්න නම් සිදු වෙනවාමයි. දුක් විඳින්න සූදානම් වෙන්න. වැඩිපුර වැඩ කරන්න සූදානම් වන්න. නිවැරදි පාලකයෝ ටිකක් පච්චර ගන්න සූදානම් වෙන්න. ඉදිරි අවුරුදු අඩුම ගානේ 4-5ක් ඇතුළතවත් ඔබ බලාපොරොත්තු වෙන තැනට ළඟා වෙන්න. ඒ ඉවසීම පවත්වාගෙන යන්න. ඊටාම අර පරිස්සමෙන් වැඩ කරන්න. කරන වැඩවල
කාලය වැඩි කරන්න, වේගය වැඩි කරගන්න පුළුවන් තරම් නාස්තිය අඩු කරගන්න. කරගෙන ඉවසීමෙන් මේ දිහා බලාගෙන ඉන්න. වෙහෙම නැතුව ඔබට වෙන කරන්න දෙයක් නැහැ. ඔබට තනියෙන් අපනහැන වැඩි කරන්න බෑ. ඔබට තනියෙන් මේ ප්‍රශ්න විසඳුම් හොයන්න බෑ. ඒකට මේක විසඳුම් හොයන්න නම් ඔබ දායක කරගන්න ඕන ප්‍රතිපත්ති සම්පාදකයින් රජය ඔබව දායක කරගන්න ඕන. ඔබට ඒකට අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්න ඕන. එතකොට ඔබට ඒකට අවශ්‍ය පරිසරය සකස් කරගන්න පුළුවන් විදිහට මේ රටේ මේ දේශපාලන සංස්කෘතිය මේ නිලධාරී මේ වාදය නැති වෙන විදිහට ඔබ කටයුතු කරන්න. ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබ පෙනී හිටින්න. ගැටුම් වලට යන්න එපා. ඔබ කිසිම වෙලාවක මේ සියලු දේවල් සිදු වෙන්නේ ජනතාව වෙනුවෙන් තමයි. රටක් තියෙන ජනතාව වෙනුවෙන්. බදු අය කරන්නේ ජනතාව වෙනුවෙන්. භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන ජනතාව වෙනුවෙන්. ඩොලර් හොයන්නේ ජනතාව වෙනුවෙන්. එතකොට මේ ඔබට පූර්ණ අයිතිවාසිකම මේ රටේ තියෙනවා. හැම පුජ්‍යලයකටම සම අයිතිය තියෙනවා. එතකොට ඒ අයිතිවාසිකම කෙරෙහි තමන් විශ්වාසය තබන්න. සූදානම් වන්න ඉදිරි අවුරුදු 5 තුල මේ රට යම් තැනකට ගේන්න ආරම්භයක් ලබා දෙන්න. අදුම ගානේ අපි මේ බලාපොරොත්තු වන හීන ලෝකේ හීන රට සකස් කරගන්න අවුරුදු 10ක්වත් යනවාමයි. කෙටි කාලින විසඳුම් නැහැ. ඒ නිසා ඔය අපනයන වර්ධනය කරගන්න එක භාණ්ඩවල මිල මට්ටම අඩු කරගන්න එක Tamanට ඕන භාණ්ඩ ප්‍රමාණය පෝලිං වුන් නැතුව ජීවත් වෙන්න නම් කෙටි කාලිනව විසඳුම් හොයන්න බෑ. ඒකට සූදානම් වෙන්න ජනතාව සූදානම් වෙලා මෙතුමා කියපු විදිහට තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න උත්සාහ කරන්න. ඒකෙන් කිය මම නම් මොන වෙලාවකවත් කියන්නේ අඩුවෙන් පරිභෝජනය කරන්න. මං කියන්නේ නාස්ති අඩු කරගන්න. වැඩ කරන ප්‍රමාණය වැඩි කරගන්න. අනිත් අයට ගරු කරන්න. අනිත් අයට අවස්ථාව ලබා දෙන්න. මම කියන්නේ හැම වෙලාවෙම අපි පටිතද කරගන්න කියන කතාව මම ඒකට විරුද්ධයි. කිසි කෙනෙක් පටිතද කරගන්න අවශ්‍ය නැහැ. තමන් ප්‍රවේශමෙන් වැඩ කරන්න. නාස්ති අඩු කරගන්න. වැඩියෙන් වැඩ කරන්න. කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. මොනවා හරි වෘත්තියක් ඉගෙන ගන්න. ඵලදායී දෙයක යෙදෙන්න. ඒක තමයි අපි කරන්න ඕනේ. පුළුවන් තරම් පරිභෝජනය කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර මෙතුමා කියපු විදිහට ඒක අපිට කරන්න බැරි අසාධාරණ අවිනිශ්චිතතාවය ඉස්සරහා ඒක දැන් ආපහු සැරයක් තමන් ලීටර් 10ක් ඩීසල් ගහගෙන ගිහිල්ලා පය දෙක තුනක් පොලිමේ ඉඳලා ලීටර් 20ක් ගහගෙන ගිහිල්ලා බාගේ ටැංකියෙන් බාගෙට ගහගෙන ගිහිල්ලා හෙටත් පය දෙක තුනක් පොලිමේ ඉන්නද මේ මිනිස්සුන්ට කියන්නේ අපිට ඒක කියන්න බෑ. ඔයා මේක ලීටර් පොඩ්ඩක් ගහගෙන යන්න කියන එක. ඒ අවිනිශ්චිතතාවයක් එනකොට ජනතාවගේ හැසිරීමේ ස්වභාවය ඒක තමයි. ජනතාවගේ හැසිරීම. ඒකයි මේ ජනතාවට දොස් කියලා හරියන්නේ නැහැ. ඒක අපි කවුරුත් කරන දෙයක්. තමන්ගේ අවිනිශ්චිතතාවයට තමන් මුහුණ දෙනවා නේ. එතකොට තමන්ට පේනවා නම් මේ ප්‍රශ්නේ තව සතියකින් විසඳෙනවා කියලා පේනවා නම් ඒ කට්ටිය අපිට කී හැකි නෑ වැඩි ගහන යන්න එපා අපිට අරබන සතියේ ඉඳලා ඩීසල් පෙට්‍රල් ගෑස් තියෙනවා කියලා නැවත මේක ඇති වෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන් නම් රජයට ඒක ස්ථිරව කියන්න පුළුවන් නම් රජය කියනවා නමුත් වෙන්නේ නැහැ. එතකොට මොකද ජනතාව කරන්නේ? ජනතාව කොහොම හරි තමන්ගේ දරුපට රැක ගන්න, තමන්ගේ වෘත්තිය රැක ගන්න, තමන්ගේ ව්‍යාපාරය රැක ගන්න එයා කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්න උත්සාහ කරනවා. එතකොට ඒක වරදක් නෙමෙයි. ඒක වරදක් නෙමෙයි. ඒක ඒ අවිනිශ්චිතතාවය උඩ ඇති වෙන තත්වයක්. එතකොට මම කියන්නේ මොන විදිහට ගැටුම් වලට යන්න එපා. ඉවසීම කියන එක පවත්වාගෙන යන්න ගැටුම් වලට යන්නේ නැතුව මේක ෂණික විසඳුන්නේ නැහැ. අවුරුදු කිහිපයක් ඉවසන්න සූදානම් වෙන්න කියන එක තමයි මම කියන්නේ. කාලාත්‍රයේ කතාබහ තුළින් අද අපි කතා කරේ ඩොලර් රුපියල් සහ අනාගතය පිළිබඳව. මහාචාර්යතුමා අපි වැඩසටහන ආරම්භ කරද්දී තිබ්බ ජීවන වියදම දැන් සමහර වෙලාවට වෙනස් වෙලා ඇති. අපි ටික වෙලාවක සාකච්ඡාවක් නේ පැවැත්වුවේ. ජීවන වියදම ඉහළ යනවා. හැබැයි අපේ වැටුප එකම තැන තාමත්. මේ වගේ තත්වයකදී පුරවැසියන් විදිහට අපේ වගකීම අපි පරිස්සමෙන් ඉස්සරහට යන්න මොනවද කරන්නේ? ඔව් ඇත්තටම දැන් වර්තමානයේ දකින දේ තමයි මගේ ශිෂ්‍යෙක් තමගේ රස්සාව කරන ගමන් හවස කියනවා සර් දැන් මට වාහනයක් නැහැ. මම කරපඩේ වාහනයක් අරගෙන හවස මම යන්නේ වත්තලට යනකොට මම පික්මී එකක් දාගෙන තව එක්කෙනෙක් එක්ක යනවා. මම එතකොට වගේ ලීස් එක සහිතව මම පික්මී එකෙන් කව කරනවා. සතිය අන්තිමට මගේ ෆැමිලි එකට දැන් මට වාහනයක් තියෙනවා.
දැන් ඒ කියන්නේ ඒක කියන්නේ මම කියන්නේ මේ අර්බුදකාරී අසෝරූපී අවස්ථාවේ කරන තොරතුරු නෙමෙයි. ගොඩක් තරුණයෝ මම දැකලා තියෙනවා තමන්ගේ රැකියාවත් එක්කම තමන්ගේ විශ්වවිද්‍යාලෙත් තමන්ගේ ආයතන ඉන්න එක ලෙක්චරර් කෙනෙක් කතිකාචාර්යවරියෙක් ඒ කරන්නේ යාගේ පොඩි තියෙන ලස්සනට යට පුළුවන් හැන්ඩික්‍රාෆ්ට් ඔය පොඩි දේවල් කරන්න බෑ ඩිසයින් කරන්න පුළුවන්. එයා කරන්නේ ඒක දාලා තියෙන Fiverr කියලා තියෙනවා. Fiverr එකක් කියලා තියෙන එක ගොඩක් හොඳ ටූල් එකක්. ගොඩක් ලංකාවේ ඒක කරනවා. ඒක දැන් මොකද දැන් ඩිජිටල් ඔන්ටර්ප්‍රනර්ෂිප් කියලා තියෙනවානේ. ඩිජිටල් ව්‍යවසායකත්ව කරන්නේ තුලදී අපි මේ කියන මේ වගේ මේවලන් ගොඩක් තරුණයෝ පාවිච්චි කරනවා. ලෝකෙට යන්න පුළුවන්. මොකද අපිට ෆිසිකල් ප්ලේස් එකක් ඕනේ නැහැනේ. වෙබ් එක හරහා කරන්න පුළුවන්. ඒ වගේ මම දැකලා තියෙන ඉතාලම හොඳ ප්‍රවණතාවයක් තමගේ රැකියාව කරන ගම පොඩි ව්‍යවසායකත්වය කරනයක් අපි පටන් අරන් තියෙනවා. ඒක එන්ජොයි කරනවා. එන්ජොයි කරලා යාට හිතුනොත් එක තැනකදී නෑ මම මේ මගේ ජොබ් එක කියන එක ස්ථිර රස්සාවල් කියන සිහින ඒ කාලේ තිබ්බ සිහිනනේ. දැන් මොකද අපි ස්ථිර රස්සාවල් කරන අපි හැම කෙනාම මම ඔබ සහ මම අපි කාට හරි යටතෙන්නේ වැඩ කරන්නේ. ඒ යටතේ වැඩ කරනකොට අපේ නිර්මාණශීලී චින්තනය කියන එක ඒක ක්‍රියාත්මක කරන්න අමාරුයි. මොකද හේතුව තමයි අපි දැන් මට ඕන නම් මට අවශ්‍ය දේ කරන්න මට ව්‍යවසායකයෙක් නම් මම අන්න මට තියෙනවා පොඩ්ඩක් ෆ්‍රීඩම් එකක්. දැන් තරුණයෝ හොයන්නේ ෆ්‍රීඩම් එක. ඒක ගොඩාක් වෙලාවට අපි දකලා තියෙන වර්තමාන පරපුරේ. ඉතින් ඒක තමයි මේ වෙලාවේ තියෙන සොලියුෂන් එක. අපි අර කළමනාකරන එක තැන කතා කරනවා බ්ලූ ඕෂන් කියලා. ඒ කියන්නේ ඒකට කියන්නේ හැම වෙලාවෙම තියෙන தത്വෙට එහාට ගිහිල්ලා යමක් වෙනස් විදිහට කරන්න පුළුවන් චින්තනයක් කියලා කියන්නේ අපි කියන්නේ අර පටිසෝතගාමී මාර්ගයක් කියලා. දැන් අපි අර බුදුහාමුදුරුවෝ කරේ අර බුදු වෙන්න කලින් අර කලය උඩට දාලා කිව්වනේ චින්තනයේ උඩුගම්බලා යන දෙයක් කියලා. ජනතාවගේ නිර්මාණශීලීත්වය පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් තරුණයන්ගෙන් තමයි අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ. මම හිතන්නේ ඉස්සරහට දැන් අපේ කාලේ අපි කියන්නේ අපි අලෙවිකරණය කියන අපි ජෙනරේෂන් X කියලා. අපේ කාලේ දැන් අවසానයි. ඉතින් ඉස්සරහා තරුණයෝ අතේ ජෙනරේෂන් Y වෙන්න පුළුවන්, ජෙනරේෂන් ඇල්ෆා වෙන්න පුළුවන්. අලුත් තරුණයන්ට තමයි ඉස්සරහා තරුණයන්ට තමයි අවස්ථාව තියෙන්නේ. ඒගොල්ලන්ට යමක් කරනකොට අපිට කරන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ කරන දේවල් පිළිබඳව ඒගොල්ලන් උනන්දු කරලා ඒගොල්ලන්ට අවශ්‍ය දැනුම ලබා දීලා මේ රට ඒගොල්ලන්ට බාර දෙන්න අපි සූදානම් වෙන්න ඕන. හොඳයි. කාලාත්‍රේ කතා බහ තුලින් අද ඔබේ නිවහනින් අපි සමගන යන්න හදන්නේ. අද අපි කතා කරේ ඩොලර්, රුපියල් සහ අනාගතය පිළිබඳව. බොහොම කාලීන ගැටලුවක්. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වුණා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය අනුරු කුමාරතුමන්ගේ මහතා. ඒත් එක්කම අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දුන්නා නාවල විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යනාංශයේ මහාචාර්ය නලින් අබේසේකර මහතා. දෙදෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හිතවතුනි අපි සමගෙන යන්න සූදානම්. අපි කතා කරේ අද අපේ රටේ ආර්ථිකය පිළිබඳව. අපි වැඩසටහන් කීපයක් ඔස්සේ කාලාත්‍රේ කතා බහ තුලින් අපේ රටේ ආර්ථිකය ගැන කතා කරා. දැන් අපේ රටේ පවතින ගැටලුත් එක්ක මේ කතා කරන මොහොතේ සිට ඊළඟ තත්පරය වෙද්දී මේ කතා කරපු කරුණු කාරණා සියල්ල උඩු යටිකුරු වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපි හැමෝටම වගකීමක් තියෙනවා පරිස්සමෙන් කටයුතු කරන එක. අපි අපේ රටේ ප්‍රශ්න ගැන කතා කරද්දී හැමදාම අපේ වැඩසටහනට ඇවිල්ලා අසුන්ගත් මහාචාර්යවරු විද්වතුන් බොහෝ දෙනෙක් කිව්වේ කළමනාකරණය පිළිබඳව අපේ රටේ ගැටුම් තියෙනවා ප්‍රශ්න තියෙනවා කියලා. අපි ඒ ප්‍රශ්නට පුද්ගලයන් විදිහට උත්තරයක් හොයාගෙන යන්. අපි කාලාත්‍රේ කතා බහින් අද සමුගෙන යන්නේ ඔබට සුවදායී දවසක් ප්‍රාර්ථනා කරන ගමන්. ආයිබෝවන්.